නේ. එහෙමනම් අපි ගියවර වැඩසටහනදී කතා කරුව දේවල් ගැන යම්කිසි ආකාරයකින් මතක් කර ගැනීමක් සිදු කරගනිමු. ගිය පාර අපි වැඩසටහනදී මතක් කරුවේ යමෙකුට ධර්මය දකින්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ කියන එක. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් හේතුඵල ධර්ම දකිනවා නම් ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් හෙතම පටිච්චසමුප්පාද ධර්ම දකිනවා. එමනම් යම් කිසි කෙනෙකුට ධර්මයේ දැකීමට ඕන නම් හේතුඵල සම්බන්ධතාවය දැකිය යුතු වෙනවා. ධර්මතාවයන් වශයෙන් මෙතනදී අදහස් කරලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියනා වූ පංචස්කන්ධයමයි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියනා වූ මේ පංචස්කන්ධය මෙන්න මේ හේතුන්ගෙන් හටගෙන තියෙනවා. මෙන්න මේ හේතු නැතුව ගියාම මෙන්න මේ ස්කන්ධ පහ නැති වෙලා යනවා කියලා නෝනෙන් දැකිය යුතු වෙනවා. ඒක තමයි එතකොට ඒ ක්‍රියාදාමයේ වර්තමාන වශයෙන් උත් අතීත භවය සහ වර්තමාන භවය සම්බන්ධ කරගෙනත් ඔන්න ඔය ස්වභාවය තේරුම් ගත යුතු වෙනවා. මෙන්න මේ හේතුන්ගෙන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංචස්කන්ධය හටගෙන තියෙනවා. මෙන්න මේ හේතු නැතුව ගියාම මෙන්න මේ ස්කන්ධ පහ නැති වෙලා යනවා කියලා අවබෝධ ඥානයක් ඇති කරගත යුතු වෙනවා. උපමාවකින් පැහැදිලි කරුවොත් යම්කිසි ආකාරයෙන් ප්‍රායෝගික උදාහරණයක් දීලා පැහැදිලි කරුවොත් යම්කිසි කෙනෙක් ගිනි පෙට්ටියක් අරගෙන අඳුරු කාමරයකට යනවා. අඳුරු කාමරයකට ගිහිල්ලා අන්නේ කෙනා ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් අරගෙන ගිනි කූර ගහනවා. අන්න එතකොට ආලෝකයක් හට ගන්නවා. එතකොට අන්නේ කෙනා දැන ගන්නවා දැන් ඔන්න ආලෝකය හටගත්තා මෙන්න මේ හේතු නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් අර ගිනි කූර දැල් වෙනකන් ආලෝකයේ තිබිලා ඔන්න ආලෝකය නැති වෙලා යනවා. අන්න එතකොට ඒ කෙනා දැනගත්තා මෙන්න මේ හේතු නිසා ආලෝකය හටගත්තා. මෙන්න මේ හේතු නිසා ආලෝකය නැති වෙලා ගියා. දැන් ඒ කෙනාට එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම Taman දැනගත්ත කාරණාවක් වෙනවා. ඒක අනුමාන වශයෙන් ගත දෙයක් නෙමෙයි. එයාට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒ කාරණාව එයා හොඳින් දැනගත්ත කාරණාව. අන්න ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියනවා මේ ස්කන්ධ පහ මෙන්න මේ හේතුන්ගෙන් හටගෙන තියෙනවා. මෙන්න මේ හේතු නැතුව ගියාම මෙන්න මේ පහ නැති වෙනවා කියලා හොඳ අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. නමුත් ලෝකේ බොහෝ ටික දිනකට පමණයි මේ ස්කන්ධ පහක් තියෙනවා කියලාවත් යම්කිසි ආකාරයකින් වටහා ගැනීමක් අවබෝධයක් ලබා ගත හැකි වන්නේ. අනිත් අයට මෙන්න මේ ස්කන්ධ පහක් තියෙනවා කියලාවත් අවබෝධයක් වැටහීමක් අවබෝධයක් ලබා ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. මොකද ඊතා සියුම් වූ ධර්මතාවයන් ඊතා සියුම් වූ ශක්ති විශේෂ ස්වභාවයන් තමයි මේ පංචස්කන්ධය තුළ පවතින සෑම දෙයක්ම. ත්‍රිපිටක දහම අනුසාරයෙන්
ත්‍රිපිටක දහමේ තියෙන කාරණාවන් පෙන්වා දෙමින් භාවනා ක්‍රමවේදය පෙන්වා දෙනවා. ත්‍රිපිටක දහමේ මේ පිළිබඳව පැහැදිලි කිරීම කොයි ආකාරයෙන් තියෙන්නේ කියලා උපමාවකින් පැහැදිලි කරන්න. ටීවී කඩු කරන්න මයික් ඕෆ් කරලා තියාගන්න ඕන කරන වෙලාවට විතරක් කතා කරන්න. මයික් ඔන් වෙලා තියෙනවා. දැන් මෙහෙම හිතන්න යම්කිසි කෙනෙක් කාර් එකක් ජීවිත කාලෙටම දැකලා නැහැ. ඒ වගේම ලෝකයේ කාර් එකක් මේ තාක් දක්වා හැදිලා නැහැ. නමුත් කාර් එක සෑදීමට අවශ්‍ය කරනු ලබන්නා වූ ද්‍රව්‍යයන් ටික තැනෙන් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම කියන්නත් පුළුවන් ඔන්න යකඩ ටික තියෙනවා. ප්ලාස්ටික් ටික තියෙනවා. ප්ලාස්ටික් හදා ගන්න අවශ්‍ය කරන දේවල් ටික තියෙනවා. එතකොට වාහනේ හදීමට අවශ්‍ය කරන මූලික ද්‍රව්‍යයන් ටික ලෝකෙට එතන තියෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? කාර් එකක් හදන්න කියලා. දැන් කාර් එක ජීවිත කාලෙට මම දැකලත් ඇත්තෙත් නැහැ. එතකොට ඔන්න යකඩ වලට අවශ්‍ය කරන දේවල් ටිකේ මූලික දේවල් ටික තියෙනවා. ප්ලාස්ටික් කෑලි ටිකක් තියෙනවා. එතකොට ඒ අවශ්‍ය කරන ලබන්නා වූ මූලික දේවල් ටික තැනෙන් තියෙනවා. වීදුරු තියෙනවා. ඒ මූල දේවල් ටික තියෙනවා. ඊට පස්සේ කියනවා කාර් එකක් හදන්න කියලා. කාර් එකක් ජීවිත කාලෙටම දැකලත් නැහැ. දැන් පුළුවන් ද කාර් එකක් හදන්න? කාර් එකක් හදනවා කියන එක හරි අමාරු කාරණාවක්. ඒකට හේතුව අර අවශ්‍ය කරන දේවල් ටික ළඟව නැහැ. ඒවා ඈත තියෙන ඒවා හොයාගන්න ඕන. හොයාගෙන ඊට පස්සේ කාර් එකක් හැදීමට අවශ්‍ය කරන දේවල් ටික එකට එකතු කරලා කාර් එක නිර්මාණය කරනවා කියන්නේ අතිශයින්ම අපහසු කාරණාවක්. නමුත් අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික තැනෙන් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ධර්ම දකින්නට ඕන කියලා එක එක ස්වාමින් වහන්සේලා ඉතින් එක එක ආකාරයකින් තමන් වහන්සේලාට හිතන ආකාරයකින් පැහැදිලි කිරීම අරගෙන යන්නේ. අපේ ප්‍රායෝගික පැත්තෙන් බලපුවාම අපි කාර් එක හැදීමට අවශ්‍ය කරන ලබන්නා හැම දෙයක්ම එකහු කරගෙන ඒ කාර් එක හැදීමේ කටයුතු හොඳින් කරගත්තට පස්සේ තමයි බැලුවේ කාර් එකට අවශ්‍ය කරන දේවල් ටික තියෙනවද කියලා ත්‍රිපිටකේ. ඒ ත්‍රිපිටකේ ඒ දේවල් ඔක්කොම ටික තියෙනවා. ඉතින් නමුත් ඒක ප්‍රායෝගික අත්දැකීමක් නැතුව ත්‍රිපිටකේම මෙන්න මේ කාරණා මෙහෙම හොයන්න කියලා ගියොත් එහෙම එතකොට ඒ කෙනාටත් ඒක හොයාගන්න අමාරු වෙනවා. ඒ නිසා අතිශයින්ම අපහසු කාරණාවක් වෙනවා ත්‍රිපිටක දහම ඔස්සේ බැලුවත් ඒ ගුණ කරලා ඒක නිවන් දැකීමට අවශ්‍ය කරන ප්‍රතිපදා මාර්ගයේ හරියට සාදා ගැනීම. දැන් උදාහරණයක් විදිහට දැන් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන හේතුඵල සම්බන්ධතාවය ගැන මෙන්න මේ හේතුන් නිසා මෙන්න මේ ස්කන්ධ පහට ගන්නවා. මෙන්න මේ හේතු නැතුව ගියම මෙන්න මේ ස්කන්ධ පහ නිරුද්ධ වෙනවා කියන දේ දකින්න කියලා දේශනා කරලා දාලා තියෙනවානේ. ඒක බලෙන් මතයි පැහැදිලි කරන්නේ මහා පුණ්‍ය සූත්‍රය අනුසාරයෙන්. එතකොට දැන් මේ විඥාණය හට ගැනීමට හේතුකාරක ධර්මතාවයන් ඉතා ප්‍රධානයිනේ මෙතන. විඥාණය හට ගැනීමට උපකාර වන හේතු කාරණාවන් ඉතා ප්‍රධානයි මෙතන තේරුම් ගන්නකොට. ඉතින් මූලික වශයෙන් ඉස්සරලා විඥාණය තේරුම් ගන්න ඕනේ. එතකොට මේ විඥාන කීයක් තියෙනවද? ඔක්කොම විඥාන 6යි නේද? චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය. එතකොට දැන් චක්කු විඥානය කියන්නේ මොකද්ද?
ඊ පාර කතා කරලා මතකද? සම්බන්ධ වෙන බව දැන ගැනීම. අතට රූපය සම්බන්ධ වෙනව දැන ගැනීම. කුමන හෝ රූපයක්. සෝත විඥානය කියන්නේ කන්ද ශබ්ද කුමන හෝ ශබ්ද සම්බන්ධ වෙන බව දැන ගැනීම. ගාන විඥානය නාසයට කුමන හෝ ගන්ධයක් සම්බන්ධ වෙන බව දැන ගැනීම. දිවා විඥානය දිවට කුමන හෝ රසයක් සම්බන්ධ වෙන බව දැන ගැනීම. කාය විඥානය කයට පහසක් සම්බන්ධ වෙන බව දැන ගැනීම. මනෝ විඥානය කියන්නේ මනෝ විඥානය මනසට කුමන හෝ අරමුණක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මනසට සිතට දැනෙන අරමුණක් කුමන අරමුණක් සම්බන්ධ වෙනවා දැන ගැනීමට තමයි මනෝ විඥානය කියලා කියන්නේ. ඉතින් මේ විඥානය මෙහෙම අරගෙන ඉතින් එතකොට මේ තුරු ස්කන්ධ පහෙන් එකක් වෙන් කර ගන්නවානේ. ඉතින් මෙහෙම වෙන් කර ගැනීම පවා භාග්‍යවතුන් වහන්සේ සරල කාරණාවක් කියලා දේශනා කරලා නැහැ. ඔය ඊතර අවස්ථාවකදී නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජතුමා අතර එතකොට මේ සාකච්ඡාවක් වුණානේ. ඒ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ පංචස්කන්ධය වෙන් කර ගැනීම කොයිතරම් අමාරුද කියලා. එතකොට තමයි අර උත්තර දෙන්නේ මේ ගංගා යමුනා අචරවතී සරබු මහී කියන ගංගාවල් පහේ වතුර මහා සාගරයට ගියාට පස්සේ මහා සාගරයෙන් වෙන් කරනවා හා සමාන ඒ වතුර වෙන් කරලා මෙන්න මේ ගංගා නදියේ වතුරයි මේ යමුනා නදියේ වතුරයි කියලා වෙන් කර ගන්නවා හා සමාන අමාරු කාරණාවක් කියලා පැහැදිලි කරනවා. තෙල් වර්ග පහක් කලවම් කරලා ඊට පස්සේ මෙන්න මේ තෙල් වර්ගය කියලා වෙන් කර ගන්නවා හා සමාන අමාරු කාරණාවක් කියලා පැහැදිලි කරනවා. ඉතින් එහෙමනම් මේ ස්කන්ධ පහ මේ නාම ධර්මතාවයන් ටික එකටම හටගෙන පැවතිලා නැති වෙලා යනවා. ඉතින් මේ එකටම හටගෙන පැවතිලා නැති වෙන ධර්මතාවයන් වෙන් කර ගන්නවා කියන එක ලෝකයේ තියෙන පහසු කාරණාව නෙමෙයි. ලෝකයේ තියෙන අතිශයින්ම අමාරු කාරණාවක් වෙනවා. එතකොට එහෙම තියෙන ස්කන්ධ පහත් හේතුන් මත හටගෙන තියෙනවා කියලා තේරුම් ගන්නවා කියන කොච්චර අමාරුද? එතකොට වෙන් කර ගැනීමත් අමාරු නම් ඒ වෙන් කරගත්ත කාරණාව හේතුන් මත හටගෙන තියෙනවා කියලා තේරුම් ගන්නවා කියන කොච්චර අමාරු කාරණාවක්ද? ඉතින් ඒ නිසා තමයි ඔය ප්‍රායෝගික ක්‍රමවේදයක් මාධ්‍යයෙන් අහන්න හම්බ වෙන්නේ නැත්තේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉතින් අමාරුවෙන් හරි කරන්න ඕන දේ ඉතින් කරගන්න ඕන කියලා දේශනා කරලා තියෙනවා. අපි බලන්න ඕන දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ මෙහෙම දෙයක් තියෙනවා නම් කරගන්න කියලා අපි බලන්න ඕනේ මොකද්ද? ඒ දේ කරා කොහොම හරි ගමන් කිරීමට තමයි යන්න තමයි උත්සාහ කරන්න ඕනේ. දැන් මේ දේවල් අමාරුයි කියලා පැත්තකට දාලා ඉන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් අමාරුවෙන් හරි මේ දේ කරගන්න කියලා. ඉතින් ඒ දේ කර ගැනීම කල යුතු වෙනවා. එහෙමනම් එතකොට දැන් මේ විඥානයේ හට ගැනීමට හේතුකාරක වන ධර්මතාවයනුත් තේරුම් ගන්නට ඕන. දැන් චක්කු විඥානය කියලා කියන්නේ මොකද්ද? එහට කුමන හෝ රූපයක් සම්බන්ධව දැන ගැනීම. එතකොට එහෙනම් මෙන්න මේ විඥානය හට ගැනීමට හේතුකාරක ධර්මතාවයන් මොනවාද? ඇහැ කියන රූප ධර්මතාවය. ඒ වගේම වර්ණ රූපය කියන රූප ධර්මතාවය. ඒ වගේම මොකද නාම ධර්මතාවයන් වශයෙන් තියෙන්නේ? ස්පර්ශය සහ මනසිකාරය. ඒ වගේම ආලෝකයේ උපකාර වෙනවා. දැන් අතර මේ කාරණා වලින් එකක් හරි නැතුව ගියොත් එහෙම චක්කු විඥානය හට ගන්නවද නැද්ද? හටගන්නේ. චක්කු විඥානය ඒ කියන්නේ හැට රූපයක් සම්බන්ධන බව දැන ගැනීම හටගන්නේ නැහැ.
එතකොට කෙනෙකුට ඊට සරලව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොකද්ද? එහෙනම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන වර්ණ රූපෙට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන රූපේ පිළිබඳ දැනගැනීමක් හටගන්න කියලා. නමුත් කෙනෙකුට තේරුම් ගැනීමට ඊට අමාරු කාරණාව දුෂ්කර කාරණාව මොකද්ද? විඥානය හට ගැනීමට හේතුකාරක වන නාම ධර්මතාවයන් තේරුම් ගැනීම තමයි දුෂ්කර කාරණාව වෙන්නේ. දැන් භාගතුන් වහන්සේ මේ කෙලින්ම මේ නාම ධර්මතාවය මෙන්න මේවයි කියලා කෙලින්ම එකම සූත්‍රයකින් දේශනා කරලත් නෑනේ. ඉතින් නාම ධර්මතාවයන් දෙක තේරුම් ගන්නට එතකොට වෙනම සූත්‍ර දෙකකින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ස්පර්ශේ පත්‍යෙන් විඤ්ඤාණ හට ගන්න බව තේරුම් ගන්න. එතකොට මහා රාහුල සූත්‍රයේ චුල රාහුල සූත්‍රයේ තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මානසිකාරයේ පත්‍යෙන් විඤ්ඤාණ හට ගන්න බව මහා හත්තිපදවප සූත්‍රයෙන් තේරුම් ගන්න ඕන. ඒක තමයි අපි කිව්වේ අර කාර්යක හදන්න අවශ්‍ය කරන දේවල් ටික තැනෙන් තියෙනවා. තැනෙන් තියෙනවා ඊට පස්සේ කියනවා කාර්යයක් හදන්න කියලා. කාර්යක ජීවිත කාලයට දැකලත් නැහැ. නිවන කියන්නේ දෙයක්. නිවන දෙක කියන්නේ මොකද කියලා දන්නේ නැහැ නේද? දැකලවත් නැහැ. දැකපුව එකයි උත්සාහ කරන්න ඕනේ නැහැ. එතකොට මේ නිවන් දැකගෙන නිවන කියන්නේ මොකද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෙතනෙන් තියෙන මේ දෙයට එකහව කරගන්න නිවන් දකින්න කියලා. ඉතින් කොහොමද ඔය එකහව කරගන්න? ඉතින් අමාරු කාරණාවක්. ඉතින් එකහව කරගෙන කාර්යක හදාගත්තු කෙනෙක්ගේ මාර්ගයෙන්ම තමයි මේ උපදේශය ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ කාරණාවන් ටික එකහව කරන කාර්යයක් හදනවා වගේ ඒ කාර්ය හදීමට අවශ්‍ය කරන උපාංග ටික තැනෙන් එකහව කරගෙන කාර්යයක් හදපු කෙනෙක්ගෙන්ම තමයි කාර්යයක් හදාගන්න ඉගෙන ගන්න වෙන්නේ. එහෙම නැතුව මේ කාරණාවන් ටික එකහව කර ගන්නවා කියන එක එකට ඒකාශී කරලා කාර්ය හදා ගන්නවා කියන එක නම් කෙනෙකුට අතිශයින්ම අමාරු කාරණාවක් වෙනවා. එහෙමනම් විඥානය හට ගැනීමට හේතුකාරක ධර්මතාවයන් වශයෙන් මොකද්ද අපි කිව්වේ ස්පර්ශය සහ මනසිකාරයේ උපකාරයක් වෙනවා කියලා පැහැදිලි කරුවා. ඊතර මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ චක්කු ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, චක්කු සම්පස්සේ කියන්නේ ඇහැට රූපේ සම්බන්ධ කරන සිතුවිල්ල. ඇහැට රූපේ සම්බන්ධ කරන සිතුවිල්ලට කියනවා මොකද්ද? චක්කු සම්පස්සේ. කන ශබ්ද සම්බන්ධ කරන සිතුවිල්ලට කියනවා සෝත සම්පස්සේ. ගාන සම්පස්සේ කියන්නේ නාසයට ගඳ සම්බන්ධ කරන සිතුවිල්ල. එතකොට දැන් විඥාණයට පස්සේ ස්පර්ශය හට ගන්නා බවක් සමහර සූත්‍රවල දේශනා කරලා තියෙනවද? චක්ක සූත්‍රයේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජන්ති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇහැ රූපයයි එකට එකතු වීම නිසා චක්කු විඥානය හට ගන්නවා. මේ තිදෙනාගේ එකමුතුව ස්පර්ශය නම් වේ කියලා සඳහන් වෙනවා. එකෙන් අදහස් කරන්නේ නැහැ විඥාණයට පස්සේ ස්පර්ශය හට ගන්නවා කියලා. ඇහැ රූපයයි එකට එකතු වීම නිසා විඥානය හට ගන්නවා. මේ තිදෙනාගේ එකමුතුව ස්පර්ශය කියන අදහස් වෙනවද විඥාණයට පස්සේ ස්පර්ශය හට ගන්නවා කියලා? එහෙම අදහසක් වෙන්නේ නැහැ. විඥාණයට පස්සේ ස්පර්ශය හට ගන්නා බවක් එකකින් අදහස් වෙන්නේ නැහැ. ඉතින් පෙරපසු නොවි හට ගන්නවා කියන අදහසක් තමයි එන්නේ. පෙරපසු නොවි හට ගන්නවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දේ තමයි එහෙමනම් මේ විඥානයේ හට ගැනීමට උපකාරක වන ස්පර්ශය පෙරපසු නොවි තමයි හටගන්නේ. නමුත් හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් ගැනීම පිණිස තමයි ස්පර්ශයට පස්සේ විඥානයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ. එහෙමනම්
ඒ කාරණාව පැහැදිලි ඇති. ඒ වගේම තමයි විඥානය හට ගැනීමට තවත් හේතුකාරක නාම ධර්මතාවයක් ගැන පැහැදිලි කරුවා ගිය පාර මනසිකාරය. දැන් ඇහැට රූපයක් සම්බන්ධ වෙනකොට දැන් අපි හිතමු මුදා ප්‍රායෝගික උදාහරණයක් අරගෙන දැන් ඇහෙන් රූප දකිනවා. ඇහෙන් යම්කිසි රූපයක් දකිනවා. දැන් ඇහැයි රූපයයි තිබුණා කියලා විඥානයක් හට ගන්නවද? නැහැ. ඇහැට රූපේ සම්බන්ධ කරන සිතුවිල්ල තියෙන්න ඕන. ඒ වගේම තමයි ඇස හටගෙන පැවතිලා නැති වෙලා යනවා. රූපයත් හටගෙන පැවතිලා නැති වෙලා යනවා. ආයෙ මොකද කරන්න ඕනේ? ඇහැයි රූපය අරමුණු කරන සිතයි දෙකම හටගෙන පැවතිලා නැති වෙලා යනවා. ඒ කියන්නේ රූපය අරමුණු කරන සිතයි දෙකම නැති වෙලා යනවා. රූපය අරමුණු කරන සිතයි දෙකම නැති වෙලා නැවත සිතක් උප්පාදවලමින් රූප අරමුණේ ගැන්වීමට තමයි මොකද්ද කියන්නේ? චක්කු මේ මනසිකාරය කියලා කියන්නේ. මනසිකාරය කියලා කියන්නේ. රූප මනසිකාරය කියලා කියන්නේ. රූපයත් හටගෙන නැති වෙලා යනවා. රූපය අරමුණු කරන සිතත් හටගෙන පැවතිලා නැති වෙලා යනවා. දැන් මේ මොහොතේ ඔක වෙන්නේ නැද්ද? මේ මොහොතේ ඔක වෙන්නේ නැද්ද? රූප දකිනවා. රූපේ හටගෙන පැවතිලා නැති වෙලා යනවා. රූපය අරමුණු කරන සිතත් හටගෙන පැවතිලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඒකම මොකද වෙන්නේ? නැවත සිතක් උප්පාදවලමින් රූප අරමුණේ ගන්නවා. ඒකට තමයි මනසිකාරය කියලා කියන්නේ. එහෙමනම් ඔන්න ඔය කියන කාරණා එතකොට නාම ධර්මතාවයන් වශයෙන් ඔය දෙක එකට එකහුව වෙලා තමයි ඒක අනිවාර්යයෙන්ම විඤ්ඤාණයට ගන්නතොර ආලෝකයත් ඔය කියන කාරණාවට එකහුව වෙනවා. එහෙමනම් එතකොට දැන් ප්‍රායෝගිකව මෙන්න මේ කාර්යයන් කරගන්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි මට්ටමකට නීවරණ ධර්මතාවයෙන් යටපත් වුණ මනසක් තුල ඉතින් සමාධිය දිනු කර ගැනීමක් කළ යුතු වෙනවා. ඊට පස්සේ ඒ සමාධිගත මනසෙන් යුතුව යෝගාවචරයා මෙන්න මේ කියන කාරණාව නුවණින් දකින්න නුවණින් අවබෝධ කරගන්න නිරන්තරයෙන්ම මානසිකාරයක් මුලින් පුරුදු වී යුතු වෙනවා. ඊට පස්සේ මානසිකාරයක් කරන්නේ නැතුවම මෙන්න මේ කාරණාව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් එතනදී දැන් ශබ්දයක් වගේ අරමුණු කරනකොට එතකොට යෝගාවචරයාට පුළුවන්කම තියෙනවා ඒ අනිච්චනපස්සනාව දුක්ඛනපස්සනාව අනාත්මනපස්සනාව වඩලා මේ කියන ස්කන්ධ පහ වෙන් කර ගන්න ක්‍රියාදාමයකට මුලින් එන්න. අපි කලින් පැහැදිලි කරුවා මේ ස්කන්ධ පහම එකපාරටම වෙන් කරන්න බෑ. ඉස්ලාම් වෙන්න ඕනේ මොකද්ද? නාම රූප වශයෙන් වෙන් කරන්න ඕන. මොන වශයෙන්ද වෙන් කරන්නේ? නාම වශයෙන් වෙන් කරනවා කිව්වේ? නාම රූප වශයෙන්. නාම රූප වශයෙන් වෙන් කරනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වලින් රූප කොටසයි දෙන්නේ මොකද්ද? රූපස්කන්ධේ. නාම කොටසයි දෙන්නේ මොනවද? වේදනා සංඥා සංස්කාර විඥාන. වේදනා සංඥා සංස්කාර විඥාන කියන කොටස තමයි නාමස්කන්ධයට අයිති වෙන්නේ. දැන් අපි කියනවා මොකද්ද කියන්නේ? ශබ්දයක් අහන ගමන් දැන් මේ ස්කන්ධ පහ වෙන් කරන්න කියලා. රූපය දකින ගමන් ওই ස්කන්ධ පහ වෙන් කරන්න කියලා කියනවා. නාම රූප වශයෙන්. එහෙම කරුවට වෙන් වෙන්නේ නැහැ. ඒකට වෙන් වෙන්නේ නැත්තේ අවශ්‍ය කරන ලබන්නා වූ යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය කරන වැඩපිළිවෙල නැහැ. යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය කරන වැඩපිළිවෙල එතන නැහැ. ඒ නිසා මොකද වඩන්නට ඕනේ? අනිච්චනපස්සනාව, දුක්ඛනපස්සනාව සහ අනාත්මනපස්සනා භාවනාවන් වැඩි යුතු වෙනවා.
ඒ විදිහට වැඩිම තුල පමණයි එතකොට මෙන්න මේ කින කාරණාවන් ටික වෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව වෙන් කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා යෝගාවචරයට පුළුවන්කම තියෙනවා සමාධිගත මනසින් යුක්තව මෙන්න මේ කියන්නා වූ අනිච්චනපස්සනාව, දුක්ඛනපස්සනාව, අනාත්මනපස්සනාව වඩන ක්‍රමවේදයකට නැවත නැවත පැමිණෙන්න. එතකොට අපේ ප්‍රායෝගික අත්දැකීම පැත්තෙන් බලනකොට එතකොට අපිට අනිච්චනපස්සනාව, දුක්ඛනපස්සනාව, අනාත්මනපස්සනාව වඩන්න අවශ්‍ය වුණේ මුලින්ම නාම රූප ධර්මතාවය වෙන් කරගන්න. අපිට ඕනකම තිබුණේ ශබ්දයකට හිත යොමු කරගෙන ඒ සමාධිගත හිතේ ශබ්දයකට හිත යොමු කරගෙන හිතේ විතරයි අපි කරුවේ. ඒ කියන කාර්යභාරය ඊට ප්‍රබල වූ ආකාරයකින් වෙනස්කමක් ඇතුව අපිට තේරුම් ගන්න හැකියාව ලැබුණා. එතකොට අපිට ඒක සාධාරණීකරන්න පුළුවන් කමක් නැහැ. ලෝකවාසී හැමදෙනාටමත් ලංකාවාසී හැමදෙනාටමත් ඒ කාර්යභාරයක් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. සංසාරික වශයෙන් දර්ශනා බාන කටයුතු කරලා තියෙනවා නම් ඒ කියන අත්දැකීම ලබන්න පුළුවන් ඒ ආකාරයෙන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අත්දැකීම ලබන්න නම් අනිච්චනපස්සනාවට එන්නට ඕන, දුක්ඛනපස්සනාවට එන්නට ඕන, අනාත්මනපස්සනාවට පැමිණිය යුතු වෙනවා. අපි බලමු මේ භාග්‍යවතුන් වහන්සේ මේ අනිච්චනපස් මේ භාග්‍යවතුන් වහන්සේ එතකොට ඔය කියන කාරණාව කොහොමද පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේ අනිච්චනපස්සනා සූත්‍රයේදී, දුක්ඛානුදර්ශී සූත්‍රයේදී, අනාත්මනපස්සනා සූත්‍රයේදී කොහොමද පැහැදිලි කරලා දීලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ අනිච්චනපස්සනා සූත්‍රයේ දේශනා කර වදාරනවා පංචස්කන්ධේ යථා ස්වභාවය අනිත්‍ය වශයෙන් දකිමින් පැවිදි වන්නා කුලපුත් හට මේ අනුලෝම දහම් වේ. ඒ කියන්නේ පංචස්කන්ධේ යථා ස්වභාවය අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරමින් පැවිදි වන්නා කුලපුත් හට මෙන්න මේ අනුලෝම දහම් වේ. මොනවාද මේ අනුලෝම දහම්? පංචස්කන්ධේ යථා ස්වභාවය අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරයි. යථා ස්වභාවය අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරන තෙමේ පිරිසිඳ දැනගනි. නුවණින් මෙනෙහි කරනකොට තමයි ඔන්න පිරිසිඳ දැනගැනීම සිද්ධ වෙන්නේ. ඒතර මුලින්ම තියෙන මොකද? නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කරන කෙනා පිරිසිඳ දැනගනි. පිරිසිඳ දැනගන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාර වලින් මිදෙයි, විඥාණයෙන් මිදෙයි. ඉපදීම, ජරාවටපත් වීම, ලෙඩවීම, මරණයටපත් වීම ආදී සෑම දුකකින්ම මිදෙයි. එහෙනම් අනිච්චනපස්සනා සූත්‍රයේදී භාග්‍යවතුන් දේශනා කර වදාරනවා අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන කෙනාට තමයි පිළිසිඳ දැනගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. දුක්ඛානුදර්ශී සූත්‍රෙත් පැහැදිලි කරනවා දුක්ඛ ස්වභාවයෙන් යුක්තය කියලා නුවණින් මෙනෙහි කරනකොට තමයි නුවණින් දකින්න පුළුවන්කම තියෙන්නේ කියලා. අනාත්මපස්සනා සූත්‍රයේ දේශනා කර වදාරනවා මොකද්ද? අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනකොට තමයි මොකද්ද? පිරිසිදු දැනගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මොකද කරන්නට ඕනේ? අනිච්චනපස්සනාවට, දුක්ඛානුපස්සනාවට, අනාත්මනපස්සනාවට පැමිණිය යුතු වෙනවා. එතකොට දැන් ශබ්දයක අරමුණු කරනකොටත් ඉතින් අපිට මූලික වශයෙන් යෝගාවචරයේකට ධාතු මනසිකාර වගේ භාවනාවකටත් එවිලා ඉන්න පුළුවන් නම් යම් කිසි මට්ටමේ අවබෝධයක් වැටහීමක් තියෙනවා ධාතු මනසිකාර භාවනාව පැත්තෙනොත් එතකොට යෝගාවචරයට වඩාත් මහසින් යුක්තව මෙන්න මේ දේ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ශබ්දයක් වගේ අරමුණු කරලා කරන ධාතු මනසිකාර භාවනාවක් අපි සාමාන්‍යයෙන් කොහොමද අවබෝධ කරගන්නේ?
දැන් එතකොට තේරුම් ගන්න යෝගාවචරය කොහොමද මේ කාර්යයන්ට පැමිණෙන්නේ කියලා. එතකොට ප්‍රායෝගිකව ආධ්‍යාත්මිකවත් බාහිරවත් ඔන්න ඒ කියන කාරණාව සරලව තේරුම් ගන්න ඕන. එතන මොකද වෙන්නේ අර යෝගාවචරයට මෙන්න මේ කියන කාරණාව පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පැහැදිලි කරුවොත් එහෙම මොකද ධාතු මනසිකර භාවනා මුලින් එන්නට ඕනනේ. ඉතින් මේ එතකොට ඒ කාරණා අපි පසුවට පැහැදිලි කරන කල් තබා ගන්නවා. ඒ මොකද ශබ්දරමණ කරලා අපි කලින් පැහැදිලි කරුවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාවට අදාළ විදි කොටස් ටික තමයි කල්පනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෛත්‍රී භාවනාව තුළින් මේ ස්කන්ධ පහ තේරුම් ගන්න වැඩ පිළිවෙලකට පැමිණෙන්නට ඕන. ඒ ක්‍රමවේදය තමයි තේරුම් ගන්නට ඕන. එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භාවනා ක්‍රම කිහිපයක් දේශනා කළා වදාරා තියෙනවා. සමත පුබ්බංගමං විපස්සනං භාවේති විපස්සනං පුබ්බංගමං සමතං භාවේති සමති විපස්සනං යුගනන්දං භාවේති. එහෙනම් ওই විදිහට තමයි දේශනා කරලා වදාරා තියෙන සමත භාවනාව පූර්වාංගම කරගෙන විදර්ශනා භාවනාවට පැමිණිය යුතු වෙනවා. එනතර මෛත්‍රී භාවනාව පූර්වාංගම කරගෙන විදර්ශනා භාවනාවට පැමිණෙන්නට පුළුවන් ක්‍රමවේදය තියෙනවා. ඉතින් අන්නේ ක්‍රමවේදයට අදාළව කාරණාවන් ගුණ කර ගැනීමක් තමයි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අද්දකීම් මතුවෙන් භාවනා කටයුතු කරන පින්වතුන් ඉන්නවා. එතකොට දැන් එතකොට තවත් අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා මේ සාකච්ඡාව තුළින්. එතකොට මෛත්‍රී භාවනාව ඇතන පියවර වශයෙන් දිනු කර ගන්නට ඕන. අධීරෙන් අධීර දිනු කරගත යුතු භාවනාවක් වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් මේ පියවර ගුණ කර ගැනීම තුළ පළවෙනි පියවර වශයෙන් තියෙන තමන්ට මෙසිත වැඩිම. ඊට පස්සේ දෙවෙනි පියවර වශයෙන් මොකක්ද තියෙන්නේ? දෙවෙනි පියවර වශයෙන් කරණීයමෙත සූත්‍ර මෛත්‍රී භාවනාව. එතකොට ඒ ටිකට හොඳට හුරුුණාට පස්සේ යෝගාවචරය යම්කිසි කාලයක් තමන්ට මෛත්‍රී කරලා දිශා වශයෙන් මෛත්‍රී භාවනාව කරනවා. දිශා වශයෙන් මෛත්‍රී භාවනාවත් හොඳට හුරු පුරුදුන යෝගාවචරයකට පුළුවන්කම තියෙනවා සීමා සම්බේධය ඇති කර ගැනීම සඳහා එක එක පුජ්‍යල කොටස් අරමුණු කරලා මෛත්‍රී භාවනාව කරන්නට. එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක් ඒ වගේම ඥාතීන් හිතවත් මධ්‍යස්ථ වෛරී වශයෙන් ඒ විදිහට මෛත්‍රී භාවනාව කරනවා. එතකොට එයත් මාසයක් ඔය කාලය පුරුදු වෙලා තමයි ඊට පස්සේ මහග්ගත චේතෝ විමුක්තිය ඇති කර ගැනීම සඳහා මෛත්‍රිය ටික ටික පැතිරීම කරනු ලබන්නේ. නිවස, ඉඩම, ගම, නගරේ, දිස්ත්‍රික්කයේ, පළාත, ඒ වගේම රට, එතකොට සෞරග්‍රහ මණ්ඩලය, ඊට පස්සේ අනන්ත ප්‍රමාණ විශ්වය දක්වා මෛත්‍රිය කළ යුතු වෙනවා. ඒ අනන්ත ප්‍රමාණ විශ්වයට මෛත්‍රිය කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ ශක්තිය නැතුව භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ආඥා චක්‍රය පැතිරීමට යොදාගත්තා වූ ඒ ප්‍රබල සූත්‍රයක් උපකාර කරගෙන තමයි අනන්ත ප්‍රමාණ විශ්වයට මෛත්‍රී කරන්නට ඕන. එන රතන සූත්‍ර මෛත්‍රී භාවනාව හරහා තමයි අනන්ත ප්‍රමාණ විශ්වයට මෛත්‍රී භාවනාව කළ යුතු වන්නේ. ඉතින් මේ විදිහට රතන සූත්‍ර මෛත්‍රී භාවනාව හරහා අනන්ත ප්‍රමාණ විශ්වයට මෛත්‍රී භාවනාව කරන අතරේදී මේ මෛත්‍රිය අතුරුවල අවසන් වෙන මොහොතේදී හට ගන්නා ස්කන්ධ පහ තේරුම් අරගෙන භාවනාවට එන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හොඳින් තේරුම් ගන්නට ඕන. එහෙමනම් ඒ විදිහට ස්කන්ධ පහ තේරුම් ගන්න වැඩ පිළිවෙලකට එන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී භාවනාව කරන මොහොතේදී ස්කන්ධ පහ වෙනස් වෙන ස්වභාවය තේරුම් ගන්න ක්‍රමවේදයකට ඇවිල්ලා. ඉතින් එතකොට ඊගාවට තේරුම් ගන්න ඕන දේ තමයි කුමක්ද? එමනම් දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි එහෙනම් පියවර වශයෙන් මේ භාවනා කර දිනු කර ගන්නට ඕන. පළවෙනි අදියර මේකයි, දෙවෙනි අදියර මේකයි, තුන්වෙනි අදියර මේකයි, හතරවෙනි අදියර මේකයි කියලා. ඉතින් මේ විදිහට පියවර වශයෙන් භාවනා කටයුතු දිනු කර ගැනීමට උත්සුක විය යුතු වෙනවා. ඉතින් මේ විදිහට උත්සාහවන්ත වුණකොට මොකද වෙන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට මේ මෛත්‍රී ශක්තිය
පාදය කරගෙන මෛත්‍රිය දිනු කරගන්න ඒ මෛත්‍රිය දිනු කරගත් මනසෙන් යුක්තවම අනන්ත ප්‍රමාණ විශ්චිත මෛත්‍රී භාවනාව කරන මොහොතේ හට ගන්න ස්කන්ධ පහේ යථා ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ස්කන්ධ පහේ යථා ස්වභාවය තේරුම් ගැනීම තුළ පමණයි මේ ස්කන්ධ පහෙන් මිදීමට පුළුවන්කම තියෙන්නේ. වෙන ක්‍රමයකින් පුළුවන්කමක් නැහැ මේ පංචස්කන්ධය කියන ලෝකයෙන් මිදෙන්නට. දැන් එතකොට දැන් ඔය ලෝකාන්ත ගමන කියලා සූත්‍රයක් තියෙනවා. ලෝකාන්ත ගමන. කලින් පැහැදිලි කරුවා ලෝකාන්ත ගමන සූත්‍රයේදී මගේ අත වැඩ මෙතෙන්ට අත වැඩිනවා වගේ අතට ගන්න. කුලින් තියන්න එතන හරි. සද්ද අඩු වුණාද? මයික් ඔෆ් කරගන්න. එතකොට ඒ විදිහට යම්කිසි යෝගාවචරයෙකුට එතකොට ඇතනම තෙරුම් ගන්න දේ තමයි මේ කරන වැඩපිළිවෙල මොකක්ද කියන්නේ ලෝකාන්ත ගමන සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. මොකද්ද කොහොමද පැහැදිලි කරන ලබන්නේ? ගමනින් ලෝක කෙලවර දැකිය හැකියයි පැමිණිය හැකියයි මම නොකියමි. නමුත් ලෝක කෙලවරට නොපැමිණ දුක කෙලවර කරගත හැකියද මම ප්‍රකාශ නොකරමි. එහෙනම් කාටවත් පැහැදිලි වෙනවා මොකද්ද ගමනින් නම් ලෝක කෙලවරට යන්න බෑ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ලෝකේ කෙලවරට නොයා දුක කෙලවර කරගන්න බෑ කිය. එහෙනම් මොකද්ද මේ අදහස් කරන ලෝකේ පංචස්කන්ධය නැමැති ලෝකේ. එහෙනම් මේ පංචස්කන්ධය නැමැති ලෝකයේ කෙලවරට යන්න උත්සාහ කරන්නට ඕන. ඉතින් ඒක කරන්නට පුළුවන්කම තියෙන විදර්ශනා භාවනා මාර්ගයක් තුළින් පමණයි ඒ දේ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. වෙන ක්‍රමවේදයක් හරහා මේ දේ කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දේ තමයි යම්කිසි ආකාරයකින් වැඩ පිළිවෙලක් තියෙනකොට ඒ වැඩ පිළිවෙලට අවතීර්ණ වෙලා දිගින් දිගටම ඒ කාර්යයන් ටික කරගෙන යාම. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ යහපත් වූ කල්පනාවන් තුනක් තියෙනවා. මොනවද යහපත් වූ කල්පනාවන් තුන? මොනවද යහපත් වූ කල්පනාවන් තුන ආරෂ්ඨාංගික මාර්ගයේ? කියන්න බෑන. කියන්නේ නෙක්ඛම්ම සංකල්පනාව අනිත් එක මොකද්ද? අව්‍යාපාද සංකල්පනාව අනිත් එක අවිහිංසා සංකල්පනාව. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ පවතින අව්‍යාපාද සංකල්පනාව කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ පවතින අව්‍යාපාද සංකල්පනාව කියන්නේ මොකක්ද? මොකද්ද? අව්‍යාපාද සංකල්පනාව කියන්නේ මෛත්‍රිය වැඩි වීම. මෛත්‍රී සහගත කල්පනාවට තමයි අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ. එතකොට අවිහිංසා කල්පනාව කියන්නේ මොකද්ද? අවිහිංසා කල්පනාව කියන්නේ මොකද්ද? කරුණා සහගත යුක්තව කරුණා භාවනාවට. අව්‍යාපාද සංකල්පනාවට කියන්න පුළුවන් කෙලින්ම මෛත්‍රී භාවනාව, අවිහිංසා සංකල්පනාවට කියන්න පුළුවන් කෙලින්ම කරුණා භාවනාව කියලා. එතකොට ඒ කල්පනා කරුවේ නැත්තේ මේ මෛත්‍රී භාවනාවයි කරුණා භාවනාවයි ප්‍රඥා කොටස දාලා තියෙන ආරෂ්ඨාංගික මාර්ගය. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ මුලින්ම තියෙන මොකක්ද? සම්මා දිට්ඨි. ඊගාට මොකක්ද? සම්මා සංකප්ප. මේ කොටස් දෙක අයිති වෙන්නේ මොන කොටසටද? සීල කොටසට. මොන කොටසද අයිති වෙන්නේ? සීල කොටසට. එහෙමනම් සීල කොටසට තමයි අයිති වෙන්නේ මොනවාද? ප්‍රඥා කොටසට. ප්‍රඥා කොටසට තමයි අයිති වෙන්නේ මොකද? සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප කියන කොටස් දෙක අයිති වෙන්නේ මොකද? ප්‍රඥා කොටසට.
එහෙමනම් ඒ ප්‍රඥා කොටසට මේ මෛත්‍රී භාවනාව දාලා තියෙන්නේ ඒ වගේම කරුණා භාවනාව දාලා තියෙන්නේ. කල්පනා කරුවද? ආරෂ්ඨාංගික මාර්ගයේ අව්‍යාපාද සංකල්පනාව කියන්නේ මෛත්‍රී භාවනාව, අවිහිංස සංකල්පනාව කියන්නේ කරුණා භාවනාව. ඇයි අපි අහන්නේ ප්‍රඥා කොටසට දාලා තියෙන්නේ ඇයි මේ මෛත්‍රී භාවනාවයි කරුණා භාවනාවයි? හේතුව මොකද්ද? විදර්ශනා භාවනාවේ වෙන කාර්යභාරය මොකද්ද? විදර්ශනා භාවනාවේ වෙන කාර්යභාරය මොකද්ද කියන්න බලන්න. කුසල සහ අකුසල දෙකම ප්‍රහීන වෙනවා. සංස්කාර ධර්මතාවයෙන් හටගන්න නතර වෙනවා. මොනවද ප්‍රහීන වෙන්නේ? කුසල සහ අකුසල දෙකම ප්‍රහීන වෙනවා. දැන් මෛත්‍රී භාවනා කරනකොට මොකද වෙන්නේ? මෛත්‍රී භාවනාව කරනකොට මොකද වෙන්නේ? මේ මෛත්‍රී ශක්තිය නිසා මොකද වෙන්නේ? ප්‍රබල අකුසල ධර්මතාවයන් තියෙනවා නම් ඒ අකුසල ධර්මතාවයන් විපාක දෙන එක ටික ටික අඩු වෙලා යනවා. එතකොට දැන් අතට අනන්ත ප්‍රමාණ විශ්යට වගේ මෛත්‍රී භාවනාවක් කරනකොට මොකද වෙන්නේ? මේ මෛත්‍රී භාවනා කිරීම නිසා මොකද වෙන්නේ? අනාගතයේදී යම්තා අකුසල විපාකයන් තියෙනවනම් ඒක ගොඩාක් අකුසල විපාකයන් තියෙනවනම් එතකොට ඒ අකුසලයන්ට අවශ්‍ය ඒ විපාක දීමට තියෙන විය හැකියාව විශාල වශයෙන් අඩු කර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මොකද්ද මේ ඒ නිසා මොකද වෙන්නේ? අර කරුණා විදර්ශනා භාවනාවෙන් වෙන කාර්යභාරයේ ඒ ආකාරයෙන්ම නොවුනත් නමුත් ඊට හා සමාගාමී විශේෂ කාර්යභාරයක් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ අත්දැකීමක් වශයෙන් මොකද ආරුවොත් දැන් අපි ගිහි කාලේ ඉඳන් අනන්ත ප්‍රමාණ විශේෂයට මෛත්‍රී භාවනා කරුවානේ. ගිහි කාලේ ඉඳන්ම රතන සූත්‍ර මෛත්‍රී භාවනා උපකාරයෙන් අනන්ත ප්‍රමාණ විශේෂයට මෛත්‍රී භාවනාව කරුවා. එතකොට මුලින් අපි විදර්ශනා භාවනාව කරන ආකාරය දැනගෙන හිටියේ නැහැ. මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා භාවනාවට පැමිණෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ. නමුත් අපි දැනන් හිටියා මේ මෛත්‍රී භාවනාව කරනකොටම යම්කිසි ආකාරයකින් විශේෂ කාර්යභාරයක් වෙනස් වෙනවා විදර්ශනා භාවනාවට සමගාමීව කියලා. විදර්ශනා භාවනාව අපි එතකොට දැනන් හිටියේ මේ ශබ්ද අරමුණු කරගෙන විදර්ශනා භාවනාව තමයි ඉතින් මුලින්ම දැනගෙන හිටියේ මෙන්න මේ වගේ භාවනාවක් තියෙනවා කියලා. හොඳින් කරගෙන යන්න. ඉතින් නමුත් මෛත්‍රී භාවනා විදර්ශනා භාවනාවට පැමිණෙන ආකාරයක් අපි දැනන් හිටියේ නැහැ. හිත දිහා බලන් ඉන්නවා. ඉතින් යථා ස්වභාවික වශයෙන් දකින්නවා. එක එක සිතේ මාරු වෙන හැටි දකින්නවා. නමුත් මේ ශබ්දයක් කරනු කරලා වගේ එක මේ භාවනා මිශ්‍රකට කොට මේ මෛත්‍රී භාවනා විදර්ශනා භාවනාවේ ආකාරය දන්නේ නැතුවම අපි මොකද කරුවේ? අනන්ත ප්‍රමාණ විශේෂයට මෛත්‍රී භාවනා කරමින් හිටියා. ඇයි ඒකට හේතුව? මේ මෛත්‍රී භාවනා කරන මොහොතේදීම අනන්ත ප්‍රමාණ විශේෂයට අර විදර්ශනා භාවනාවට හා සමගාමී යම්කිසි කාර්යභාරයක් සිද්ධ වෙන බව තේරුම් ගත්තා. ඉතින් එතකොට ඒ නිසා මොකද වෙන්නේ? අර විදර්ශනා භාවනා කටයුතු ඉතින් මේ කරන එකම තමයි යෝනේ වෙන්නේ. ඉතින් නමුත් ඊට විදර්ශනා භාවනාවෙන් වෙන කාර්යභාරය හා සමාන කාර්යභාරයක් නොවුනත් මේ විශාල කාර්යභාරයක් තියෙනවා. මොකද කුසල සහ අකුසල ඒක විශේෂ වශයෙන් අකුසල අනාගතයේදී විපාක දීමේ හැකියාවක් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රඥා කොටසට දාලා තියෙන්නේ. අනික තමයි මෛත්‍රී භාවනා කටයුතු දිනු කර ගැනීම තුලම තමයි මෛත්‍රී දිනු කර ගැනීම තුලම පමණයි මොකද්ද අන්නේ කෙනාට ලෝකෙන් ඈතර වීමට අවශ්‍ය කරන ලබන්නා විදර්ශනා භාවනා කටයුතු ඉතා පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෛත්‍රී කරුණාව දිනු කර ගැනීම තුලම පමණයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය දිනු කර ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ප්‍රඥා කොටස ධම්මා වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මොකද කරන්නට ඕනේ? ඔය කීපාකාරයට විදර්ශනා භාවනා කටයුතු කියන දේවල් එතකොට මෛත්‍රී භාවනා විදර්ශනා භාවනාවට පැමිණීම කියන කාර්යය
ඉතා වැදගත් තැනක් ගන්න බුදු ශාසනයේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට. ඉතින් ඒ වගේ මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේදී ওই කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේදී කාරණා පැහැදිලි කරලා තියෙනවා කොහොමද මෛත්‍රී ධානයෙන් අප්‍රමාණීය ලෙස වඩන තෙමේ වඩන කෙනාට මේ සංයෝජන ධර්මතාවයන් ප්‍රහීන වෙන බව, ඒ කියන්නේ අපේ ධර්මතාවයන් ප්‍රහීන වීමක් වෙනවා කියලා. මෛත්‍රී ධානය අප්‍රමාණ ලෙස වඩන කෙනාට. එතකොට මෛත්‍රී ධානය අප්‍රමාණ ලෙස වඩනවා කියලා කියන්නේ මොකද්ද? ඒ විදිහට අනන්ත ප්‍රමාණ විශේෂයට මෛත්‍රිය පැතිර වීමමයි. ඉතින් ඒ නිසා රතන සූත්‍ර මෛත්‍රී භාවනාව අපි කලිනුත් ඉතාම වැදගත් තැනක් තියෙන බව අපි පැහැදිලි කරුවා. ඉතින් කෝටි ලක්ෂයක් වලට බලය පැතිරලා තියෙන සූත්‍රය තමයි මොකද්ද? රතන සූත්‍රය. ඉතින් ඒ නිසා රතන සූත්‍රය උපකාර කරගෙන අනන්ත ප්‍රමාණ විශේෂයට මෛත්‍රී භාවනාව කරගන්න මට්ටමකට ඉතින් පැමිණෙන්නට ඕන. ඉතින් ඒ භාවනාව දිගින් දිගටම කරගෙන යන්න එතකොට ලොකු විශ්වාසයක් ඇති කරගන්නට ඕන. එතකොට බුද්ධ රත්නයේ ගුණයන් තමයි තියෙන්නේ රත්න සූත්‍ර මෛත්‍රී භාවනාවේ. ඒ වගේ ධම්ම රත්නයේ ගුණය, සංඝ රත්නයේ ගුණය. ඉතින් මේ ගුණයන්ගේ ඒ සත්‍යක්‍රියාවක් මත පිළිහිටලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවට අනුකූල ඒතෙන් සත්‍යයන් සුවත්‍ය හොතු කීප විදියට අනන්ත ප්‍රාණ විශේෂයට මෛත්‍රී භාවනා කරන්නට තියෙනවා නම් ඒ කොච්චර වාග්යයක් වාසනාවක්ද. ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ විසින් කෝටි ලක්ෂ සත්වලට බුද්ධ ආඥා පතරපු සූත්‍රය. ඉතින් බුද්ධ ආඥා පතරපු සූත්‍රයක් උපකාර කරගෙන ඒතර මෛත්‍රී කරන්නට තියෙනවා නම් එතකොට ඒක කොච්චර බලගත් භාවනාවක් වෙනට ඕනද. ඒතෙන් සත්‍යයන් සුවත්‍ය හොතු කීප විදියට භාග්‍යවතුන් වහන්සේ අනන්ත ප්‍රමාණ විශේෂ මෛත්‍රී කරපු ආකාරයටම අනන්ත ප්‍රමාණ විශේෂ මෛත්‍රී භාවනා කරන්නට පුළුවන් නම් ඉතින් මේ භාවනාව හරහා දර්ශනා භාවනාවට දෙන්න පුළුවන්කම තියෙනවා නම් මෛත්‍රියයි දර්ශනා භාවනාව දෙකම එකට යනවා. ඉතින් මෛත්‍රී පමණක් ගත්ත භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාරා තියෙන දැන් මේ අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ දසම විභංග සූත්‍රයේ එක පුණ්‍යක්‍රියා විග්‍රහයක් තියෙනවා. ඊගා පුණ්‍යක්‍රියා විග්‍රහය තියෙන්නේ මොකේද? අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ. අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ නම මොනවාද? භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මොකද්ද? මහා සංඝරත්නයට දානයක් දෙනවට වඩා කුරුසින සුණක් හදලා පූජා කරන එක වටිනවා. ඒක ආවාසයක් හදලා පූජා කරනවටත් වඩා වටිනා පිනක් තමයි මොකද්ද කිව්වේ? මලක ඝන සුවඳ ආග්‍රහණය කරන මොහොතක් කරේ මෛත්‍රී භාවනා කරනවා වටිනවා කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ එතනදී කුමන ආකාරයේ මෛත්‍රී භාවනාවක්ද කියලා නිර්වචනය කරලා නැහැ. මලක ඝන සුවඳ ආග්‍රහණය කරන මොහොතක් කරේ මෛත්‍රී භාවනා කරනවා නම් හොඳයි කියලා කිව්වට කොයි ආකාරයේ මෛත්‍රී භාවනාවක්ද කරලා කියලා හක නිර්වචනයක් තියෙනවද? නැහැ. කොයි ආකාරයේ මෛත්‍රී භාවනාවද කියලා නිර්වචනයක් නැහැ. මේ මෛත්‍රී භාවනාව වෙන මොකුත් නෙමෙයි. අනන්ත ප්‍රමාණ විශ්ය අරමුණු කළ මෛත්‍රී භාවනාව කිරීම. ඒක හතර සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන ඉතින් සත්‍ය සුවත්‍ය හොතු කියලා අනන්ත ප්‍රමාණ විශ්යට මෛත්‍රී භාවනාව කිරීම. ඒ නිසා ඒක විදර්ශනා භාවනාව කටයුතු කිරීම අසුසනක් නමුත් කරනවා නම් අනිසංසය වැඩි. එහෙමනම් මෛත්‍රී භාවනාවෙන් අනිසංසය අර පැත්තෙන් ගන්න අතරදී මලක ඝන සුවඳ ආග්‍රහණය කරනවා මොහොතක් හරි මෛත්‍රී භාවනාව කරනවා නම් අනුක සෑම පුණ්‍ය ක්‍රියාවක් අභිභවාක්ෂල පුණ්‍ය ශක්තියක් හිතේ ගොඩනගෙනවා නම් එතකොට ඒ පුණ්‍ය ශක්තිය උපකාර කරගෙනම දර්ශනා භාවනාවට එන්න තියෙනවා නම් ඒක කොච්චර දෙයක්ද? මලක ඝන සුවඳ ආග්‍රහණය කරන මොහොතක් හරි මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක ආනිසංසදායකම පුණ්‍ය ක්‍රියාව වෙනවා. ඊටත් වඩා සුපරිමාණ සංසදායක පුණ්‍ය ක්‍රියාව තමයි මොකද්ද? අසුසනක්කාරය ඇසරලා පියාගන්න කාලකරි පියාගන්න ඇසර ගන්න කාලකරි මෛත්‍රී භාවනාවට එන්න පුළුවන් නම් මේ විදර්ශනා භාවනාවට එන්න පුළුවන් නම් ඒක එතකොට ඉහළම පුණ්‍ය ක්‍රියාව ශ්‍රේෂ්ඨතම පුණ්‍ය ශක්තිය හිතේ ගොඩනගෙන අවස්ථාව. එහෙමනම් ඒ කාරණා දෙකම එකට එකහුව වෙලා භාවනා ක්‍රම විදිහට හදා ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? එහෙම හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ මෛත්‍රී භාවනාව සහ විදර්ශනා භාවනාව දෙක එකට සමගාමී වෙනවා නම් ඉතින් ඊට වඩා ප්‍රබල භාවනාවක් තව බුදු සාසනයේ තියෙනවද? එහෙම එකක් හොයාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනාවට අනුකූලව
මලක ධන සුවඳ ආග්‍රහණය කරන මොහොතකට මෛත්‍රී භාවනා කරනවා නම් ඒ ශ්‍රේෂ්ඨතම පුණ්‍ය ක්‍රියාවක් වෙනවා. අනුක පුණ්‍ය ක්‍රියාවන් අභිභායන ගුණ ශක්තියක දෙකොට නැගෙනවා. ඒ වගේම ඊටත් වඩා වටිනා පුණ්‍ය ක්‍රියාව තමයි මොකද්ද? අසුරසනක් නමුත් දර්ශනා භාවනා කරන එක. එහෙමනම් ඒ දෙකම එකට සමගාමී වෙන භාවනාවක් තමයි මොකද? රතන සූත්‍ර මෛත්‍රී භාවනාව. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ භාවනා කටයුත්ත එතකොට කරගෙන යාමට අවශ්‍යකම් ලබන්නා මූලික වටපිටාව වාතාවරණයේ පසුබිම පියවරෙන් පියවරට හදාගෙන යා යුතු වෙනවා. බුදු ශාසනය සමාන කරලා තියෙන්නේ පාරේ තියෙන වතුර වලකටද පුංචි වැවකටද නැහැ. සමාන කරලා තියෙන්නේ මහා සාගරයට. එහෙනම් අනුපූර්ව ශිෂ්‍ය, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා ඔය ශාසනය තුල තියෙනවා. එහෙනම් අනුපූර්ව ශිෂ්‍ය කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. එහෙනම් සමාධිය කියන දේ මොකද කරන්නට ඕනේ? අනුපිළිවෙලට වඩාගෙන යන්නට ඕනේ. ඒ නිසා මෛත්‍රී භාවනාව කරනකොටත් යෝගාවචරයේ පියවර වශයෙන් දිනු කරගත යුතු වෙනවා. ඊට පස්සේ මොකද කරගත යුතු වන්නේ? අර රතන සූත්‍රයේ ගාථාවන් උදාගෙන මෛත්‍රී භාවනා කරන මට්ටමටම මෛත්‍රී භාවනා දිනු කරගෙන ඒ විදිහට අනන්ත අපරමේශ්වර මෛත්‍රී භාවනාව කරමින් දර්ශනා භාවයට එන්න පුළුවන්කම තියෙනවා නම් යෝගාවචරයට ලොකු ආරස්සාවක් වර්ණයක් ලැබෙනවා. එතකොට දෙවියන්ගෙන් එතකොට අමනුෂ්‍ය පීඩාවන්ගෙන් හැම දෙයකින්ම මිදෙන්න තියෙන මොකක්ද? එකම ආයුධය. භාග්‍යවතුන් දේශනා කරලා තියෙන දෙපැත්ත කපන කඩුවක් වගේ කියලා මෛත්‍රී භාවනාව. ඒ කියන්නේ කොයි පැත්තෙන් ගැහුවොත් අමනුෂ්‍යය කැපිලා යනවා. අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. ඉතින් ඒ වගේ දෙවියන්ගෙන් එතකොට දේවතා රක්ඛන්ත කීපද නේද? දෙවියන්ගේ ආරසාව රැකවරණේ ලැබෙනවා නේද? ඉතින් එතකොට යానසල් දන්නව නේද? සුඛං සුපරි සුඛං පරිපූර්ණිත නපාපකම් සුපිනම් පස්සේ මනුස්සානම් පියවති අමනුස්සානම් පියවති දේවතා රක්ඛන්ත නේද? ඉතින් ওই කීප විදියට ওই සෑම ආනිසංස පාර්ශවයක්ම ලබා ගැනීමට උපකාරයක් වෙනවා නම් මෛත්‍රී භාවනාව හරහා එතකොට ඒ වගේම තමයි මෛත්‍රී භාවනාවේ තියෙන අවසාන ආනිසංසය කුමද්ද භාග්‍යවතුන් දේශනා කරලා තින්නේ උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හොති. ඒ කියන්නේ මොකද්ද? මෛත්‍රී භාවනාව කරලා අරහතටපත් නොවුනොත් අනාගාමී බවටපත් වෙලා නිදාගෙන ඉන්න කෙනෙක් අවදි වෙනවා වගේ කොහෙද කියලා බුදු ලබන්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ උප්පත්ති ලබන භාග්‍යවතුන් වහන්සේ දේශනාව පිළිගන්න. මෛත්‍රී භාවනාව කරලා අරහතටපත් නොවුනොත් අනාගාමී බවටපත් වෙලා මොකද්ද වෙන්නේ? නිදාගෙන ඉන්න කෙනෙක් අවදිනවා වගේ කියලා කොහෙද උපත ලබන්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ උප්පත්ති ලබනවා. බලන්න දැන් එච්චර අනසංශයක් තියෙනවා. අසම්මූලව කවලං කරොත් මුලාවටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට ඔය කියපු කාරණාවන් ටික අපි තේරුම් ගන්නට ඕනකම තමයි. ඉතින් තියෙන මෛත්‍රී භාවනා අනුසංස තුනෙන් තේරුම් අරගෙන ඉතින් ඒ විදිහට හොඳින් දා ගන්න පුළුවන් වෙනවා. හොඳින් අවදින පුළුවන්කම තියෙනවා. මනුස්සයන්ගේ ප්‍රසාදයට දොරම් මනුස්සානම් ප්‍රියෝසිත මනුස්සයන් ප්‍රිය වෙනවා. අමනුස්සානම් ප්‍රියට අමනුස්සයන් ප්‍රිය වෙනවා. දෙවියන්ගේ අරසාවරකම දේවතා රක්කන්ත නේද? ඒ වගේම තුවටන් චිත්තං සමාධියති හිත ඉක්මනට සමාධිගත කරගන්න උපකාර වන හොඳ භාවනාව මෛත්‍රී භාවනාව. තුවටන් චිත්තං සමාධියති මුක්ඛ වන්නෝ විපසීදති මූණ වර්ණේ පැහැපත් වෙනවා. එතකොට අසම්මෝලෝ කාලං කරවති මුලාවටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මොකක්ද අනික ගිනි විස සත්තාදී එතකොට යම් කිසි ආකාරයක උපද්‍රවයක් අන්තරක් වෙන තියෙනවා නම් ඒකෙනුත් එතකොට මෙදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අන්තිමේක උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හොති. ඒ කියන්නේ එහෙමනම් අනාගාමී බවටපත් වෙලා එතකොට මරණයටපත් වුණොත් එහෙම අනාගාමී බවටපත් අරහතටපත් නොවි අනාගාමී බවටපත් වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ උපත් ලැබන්න උපකාර වන භාවනාවක් තමයි මොකද්ද? මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එතකොට මෛත්‍රී භාවනාව හරහා එතකොට නිවන් දකින වැඩ පිළිවෙල ඉතින් සාදා ගැනීමට එතකොට අදිෂ්ඨාන කරගත යුතු වෙනවා. මේක දිගින් දිගටම කරගෙන යාම තුළ එතකොට විශාල සංස ප්‍රමාණයක් ගොඩ නැගෙනවා. ඉතින් මෛත්‍රී භාවනා කරනකොට හටගන්නේ භාවනා කරනකොට හටගන්නේ මොන හිතේ සී හේතු කුසල සිද්ධ හටගන්නේ නැත්නම් දුය හේතු කුසල සිද්ධ. මෛත්‍රී භාවනා කරනකොට ප්‍රඥාව හැම සිතකම එදෙනවා. ඕනම භාවනා කරනකොට මොකද එදෙන්නේ? අනිවාර්යෙන් ප්‍රඥාව කියන දේ එදෙනවා. අලෝභය, අදෝෂය,
අමුහි කියන කාරණා නිසා පොඩි මොහොතක් කරුවත් ක්‍රී හේතු කුසල සිත් තමයි හටගන්නේ. ඒ නිසා පොඩ හරි කරගෙන ඉස්සරහට යන්න ඉතින් තමරුණ අධිෂ්ඨාන කරගන්නට ඕන. ඉතින් ඒ ගමන කෙලවරක් දක්වාම යන්නට පුළුවන් මේ දේ කියන එක. ඉතින් එකපාරටම නිර්වාණය පත්‍යස්ස ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන හේතු සාධක ටික සම්පූර්ණ වුණාට පස්සේ තමයි නිර්වාණය පත්‍යස්ස ගැනීම සිද්ධ වෙන්නේ. ඒත් ඒක මොකද කළ යුතු වන්නේ ටික ටික හේතු සම්පාදනය කර ගැනීම අඛණ්ඩව කරගෙන යා යුතු වෙනවා. ඉතින් රතන සූත්‍ර මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා දාලා තියෙනවා නිවන් දකින්න. ඉතින් අවාසනාවට ඉතින් එහෙම භාවනාවක් ගැන ඉතින් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ලොකු අභාග්‍යයක්. ලංකාවාසී ලෝකෝ සමදනාට මාධ්‍යෙන් අහන්න නොලැබීම ලොකු අභාග්‍යයක් වාසනාවක්. ඒ නිසා ඉතින් කරගෙන යාමට අනුපිළිවෙලින් එතකොට භාවනා ක්‍රමවේදයන් සාදාගත යුතු වෙනවා. වෙන විකල්පයක් නැහැ. ඉතින් සංසාර දුක අන්මිදෙන්න. ඉතින් ඔක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා මෛත්‍රී භාවනාවට අදාළව යම්කිසි ආකාරයෙන් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා. භාවනාවට අදාළව යම්කිසි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මහත් දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මා ගැටලු තියෙනවා නම් අහන්න දැන් මේ වෙලාව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මෛත්‍රී භාවනාවට අදාළව වෙන භාවනාවට අදාළව ගැටලු එහෙම තත්ත්වයක් නැති බව තමයි පේන තියෙන්නේ. එහෙමනම් එතකොට අපි හේතුඵල සම්බන්ධතාවය දකින තව වැඩ පිළිවෙලක් ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් යම්කිසි යෝගාවචරයක් මොකද කරන්නේ? භාවනා කරමින් ඉන්න හේතුඵල සම්බන්ධතාවයේ වර්තමාන හේතුඵල සම්බන්ධතාවය දක්මින් භාවනා කරමින් ඉන්න මොනවාගේද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානවල යථා ස්වභාවය. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් බුද්ධානුස්සති භාවනා කරනවා. බුද්ධානුස්සති භාවනා කරන මොහොතේ හට ගන්නා වූ ස්කන්ධ පහේ යථා ස්වභාවය දකිමින් ඉන්නවා. ඊට පස්සේ අන්නේ කෙනා මොකද කරන්න ඕනේ? මේ ස්කන්ධ පහ හට ගන්න හේතුව මොකක්ද කියලා බලනවා. ඒ කියන්නේ අතීත හේතුව බලන්න යන්නේ. මොන හේතුවද බලන්න යන්නේ? අතීත හේතුව. දැන් මොකද්ද යෝගාචරය කරන භාවනාව මොකද්ද? බුද්ධානුස්සති භාවනා කරමින් මොකද කරන්නේ? කියන්නේ බුද්ධානුස්සති භාවනා කරමින් මොන භාවනාවද කරන්නේ? ස්කන්ධ පහේ නැත්නම් ස්කන්ධ කීපයක යථා ස්වභාවය තේරුම් ගන්න. ගැනීම හඳුනා ගැනීම වේදනා මනෝ විඥානයේ හඳුනා ගැනීම වේදනා විපස්සනා භාවනාවට ගනිමින් ඉන්නවා. නැත්නම් ස්පර්ශයේ මානසිකාර ගැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන්. එහෙම කරමින් ඉන්න යෝගාවචරය බලනවා මොකද දැන් මේ ස්කන්ධ ටික හටගන්න හේතුව මොකක්ද කියලා. කොහොමද බලන්නේ? එහෙනම් කල්පනා කරලා බලනවා මොකද්ද? දැන් මේ විදිහට භාවනා කරේට කරනකොට කල්පනා කරන බලනවා. එතකොට ආයතන 6ක් තියෙනවනේ. කෙනෙකුට ආයතන කීයක් තියෙනවද? ආයතන 6. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එහෙනම් මේ ආයතන හරගෙන තියෙන්නේ මොනවාමද? නාම රූපච්ඡය මොනවාද? සලආයතන. එහෙනම් කල්පනා කරලා බලනවා මොකද්ද? මේ ආයතන 6 හටගන්න හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලනකොට අන්න ඒකට අහු වෙනවා මොකද්ද? අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කරලා කොහෙද? ප්‍රතිසන්දි විඥානයක් මව කුස තුළ හට ගැනීමයි මේකට හේතුව කියලා. එහෙනම් කල්පනා කරලා බලන මේ ප්‍රතිසන්දි විඥානය දැන් එතකොට කල්පනා කරලා බලනොත් තමයි විඥානය හට ගැනීමට හේතුකාරක ධර්මතාවයන් වශයෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මේ විඥානය හට ගැනීමට හේතුව මව කුස තුළ මේ නාම රූප පරම්පරාව හට ගැනීමයි. වෙන මොකුත් නෙමෙයි. ඒ විඥාන හට ගැනීමට හේතුව මව කුස තුළ සිස්සිත විරිහා රූප පරම්පරාව හට ගැනීමයි. එතකොට මව කුස තුළ සිස්සිත විරිහා රූප පරම්පරාව හට ගන්න හේතුව අකුසලයයි. මව කුස තුළ සිස්සිත විරිහා රූප පරම්පරාව හටගත්තා. එතකොට මව කුස තුළ සිත ප්‍රසන්න මේ සිස්සිත විරිහා රූප පරම්පරාව හට ගන්න හේතුව තමයි මොකද්ද? අතීත භවයේ වර්තමාන භවය සම්බන්ධ කර ප්‍රතිසන්දි විඥානය හට ගැනීම. එන අතීත භවයේ වර්තමාන භවය සම්බන්ධ කරලා ප්‍රතිසන්දි විඥානයක් හටගත්තේ ඇයි? මොකද්ද හේතුව? කියන්නේ අතීත භවයේ වර්තමාන භවය සම්බන්ධ කර ප්‍රතිසන්දි විඥානයක් හටගත්තේ ඇයි?
අතීත භවයේ අවසාන සිතට කුසල කර්මයක විපාක සිතක් හෝ අකුසල කර්මයක විපාක සිතක් පැමිණීම. දැන් මේ කතා කරන්නේ මිනිස්සෙක් සම්බන්ධයෙන්. කුසල කර්මයක විපාක සිතක්. ඒක අතීත භවයේ අවසානයේ කුසල කර්මයක විපාක හිත පැමිණීම තමයි මොකද්ද? වර්තමාන භවයේ ප්‍රසන්න විඥානය හටගන්න හේතුව. එහෙනම් අතීත භවයේ අවසානයේට කුසල කර්මයක විපාක හිතක් හටගත්තේ ඇයි? මොකද හේතුව? මෝඩකම. අතීත භවයේ අවසානයේ කුසල කර්මයක විපාක හිතක් හටගත්තේ ඇයි? හේතුව මොකද කියන්නේ? අවිද්‍යාව. එතකොට අතීත භවයේ අවසානයේ කුසල කර්මයක විපාක හිතක් හටගත්තේ වෙන මොකුත් නෙමේ. පෙර අතීත භවයේ කුසල සහ අකුසල හටගන්න හැකියාව නතර ගන්න බැරුව ගියින්ද? අතීත භවයේ මනසේ පවතින කුසල සහ අකුසල හටගන්න හැකියාව නතර ගන්න බැරුව ගියින්ද? සංස්කාර ධර්මතාවය නවතලන්න බැරුව ගියානේ. එහෙනම් අතීත භවයේ මනසේ කුසල සහ අකුසල හටගත්තේ ඇයි? කියලා කල්පනා කරලා බලන්න. අතීත භවයේ ඇයි කුසල සහ අකුසල හටගත්තේ? කියලා කල්පනා කරලා බලන යෝගාවචරය. ඊට පස්සේ කල්පනා කරන යෝගාවචරයට අහු වෙනවා අතීත භවයේ කුසල සහ අකුසල හටගත්තේ මොකද නිසා නෙමෙයි. මේ කරන ආකාරයේ භාවනා කටයුතු අතීත භවයේ කරලා අවසන් කරන්නට බැරුව ගිය නිසායි. මේ ක්‍රමෙන් පවතින ආකාරයේ භාවනා කටයුත්තක් අතීතේ කරන්න බැරුව ගිය නිසා මොකද උනේ? අවිද්‍යාව ප්‍රහීන කරගන්නට බැරුව ගියා කියලා කල්පනා කරනවා. එතකොට යෝගාවචරය කල්පනා කරලා බලනවා එහෙමනම් මේ විදිහට එතනට ඇවිල්ලා පංචස්කන්ධය යථා ස්වභාවය තේරුම් ගන්න කල්පනා කරලා බලනවා දැන් දුක්ඛාර සත්‍ය තේරුම් ගන්නමින් ඉන්නවා. අතීතයේ දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න බැරුව ගියා. දැන් ඔන්න දුකට හේතුන් තෘෂ්ණාව ප්‍රහීන වෙනවා භාවනා කරනකොට. අතීතයේ මේටි කරගන්න බැරුව ගියා. අතීතයේ අවිද්‍යාව ප්‍රහීන කරන්න බැරුව ගියා. ඊට පස්සේ කල්පනා කරලා බලන යෝගාවචරය දැන් මෙහෙම භාවනා කරනකොට ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයන් වෙනවා. නමුත් අතීතයේ ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයන් වඩා ගන්න බැරුව ගියා. ආයි පංචස්කන්ධය යථා ස්වභාවය තේරුම් ගන්න කල්පනා කරනවා. දැන් ධර්මය අවබෝධ කරගැනීමේ කාරණාවන් 37 වඩා ගන්නමින් සත්‍යපෝඥ ධර්මතාවයන් අතු අනිකු ධර්මතාවය වඩාගෙන නිවන් දැකීම කර දැන් සිද්ධ වෙනවා. එහෙනම් අතීතේ නිවන් දකින්න බැරුව ගියා. එහෙනම් අතීතයේදී මෙන්න මේ ආකාරයට අවිද්‍යාව පිහින කරගන්න බැරුව ගියා. නැත්නම් චතුරාර්ය ධර්මතාවය අවබෝධ කරගන්න බැරුව ගියා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ආයක කල්පනා කරලා බලනවා. ඊට පස්සේ තවදුරටත් කල්පනා කර බලන්න පුළුවන්. එහෙනම් අතීතේ ඇයි මේ අවිද්‍යාව පිහින කරගන්න බැරුව ගියේ? අවිද්‍යාවට හේතුවක් තියෙනවා. මොකද අවිද්‍යාවට බලන්න හේතුව මොකක්ද කියන්නේ? අවිද්‍යාවට හේතුව මොකද්ද? සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙනවා. අපි ලබන පාර වර්ෂයෙන් සම්මා දිට්ඨි සූත්‍රයක් කතාන්න බලාපොරොත්තු වෙනවා. ඒක හේතුඵල සම්බන්ධතාවය ගැන පැහැදිලි කිරීමක් තියෙන නිසා මොකක්ද තියෙන්නේ? අවිද්‍යාවට හේතුව මොකද්ද බලන්න කියන්න බලන්න. සම්මා දිට්ඨි සූත්‍රයට අනුකූලව මොකද්ද? අවිද්‍යාවට හේතුව ආශ්‍රව ධර්මතාවයන් හතර කියලා පැහැදිලි කරන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව වෙන පැහැදිලි කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතන කාමාශ්‍රව කියලා කියනවා තෘෂ්ණාව. එහෙනම් එතකොට අවිද්‍යාව හට ගන්න ප්‍රධාන හේතුවක් මොකද්ද? එහෙනම් තෘෂ්ණාව. දැන් තෘෂ්ණාව තමයි එතකොට එහෙමනම් ඒ විදිහට මූල හේතුවක් වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට එක පැත්තකින් අවිද්‍යාව නිසා තෘෂ්ණාව හට ගන්නවා. අනිත් පැත්තෙන් තෘෂ්ණාව නිසා අවිද්‍යාව හට ගන්නවා. එතකොට යෝගාවචරය කල්පනා කරලා බලනවා එහෙනම් අතීතයේදී මේ විදිහට තෘෂ්ණාව පිහින කරන්න බැරුව ගියා. තෘෂ්ණාව නිසා අවිද්‍යාව හටගත්තා. එහෙම කල්පනා කරලා බලනවා. ඒක කල්පනා කරලා බලන යෝගාවචරය එහෙනම් අතීතයේදී අවිද්‍යාව පිහින කරගන්න බැරුව ගියා නම් ඊගෙන කල්පනා කරලා බලන්න මොකද්ද? අවිද්‍යාව පිහින කරගන්න බැරුව ගියා නම් මොකද සිද්ධ වෙන්නේ? අනිත් පැත්ත කල්පනා කරද්දී කොහොමද වෙන්න ඕන? අතීතයේ අවිද්‍යාව පිහින කරගන්න බැරුව ගිය නිසා මොකද සිද්ධ වුනේ? මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාවත්තේ වශේෂ විරාග නිරෝධෝ සංස්කාර නිරෝධෝ. ඒ කියන්නේ මොකද්ද?
අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. ඔව් ඒකේ මොකද? එතකොට එහෙමනම් එතකොට අතීතේ කරගන්න බැරුව කියන්නේ මොකද්ද? අවිද්‍යාවට සසස විදාග නිරෝධ සංස්කාර නිරෝධ. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් සංස්කාරද අවිද්‍යාව සම්පූර්ණ නිරුද්ධ කරන බැරුව කියන්නේ සංස්කාර නිරුද්ධ කරන බැරුව කියක කල්පනා කරලා බලන්න. අවිද්‍යාව සම්පූර්ණ වෙන කරන්න බැරුව කියන නිසා මොකද්ද උනේ? සංස්කාර ධර්මතාවය නිරුද්ධ කරගන්න බැරුව ගියා. සංස්කාර ධර්ම කුසලසම මනසේ අකුසල හට ගන්න අතර ගන්නද බැරුව ගියා. එහෙනම් මනසේ කුසලස අකුසල හට ගැනීම හැකියාව නතර ගන්න බැරුව ගියා නම් මොකද්ද? සංස්කාර පත්‍ය විඥාන එතකොට එන්න එපා නේද? සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් කල්පනා කරලා බලන්න යෝගාවචරය දැන් එහෙමනම් මේ සංස්කාර ධර්මතාවයන් අතීතයේ කුසලස අකුසල හට ගැනීම මනසේ හටගත් මනසේ කුසලස අකුසල හට ගැනීම නිරුද්ධ කරන්නට බැරුව ගියා. මනසේ කුසලස අකුසල හට ගැනීම හැකියාව නතර කරන්න බැරුව ගියා. ඒක විපාකය මොකද උනේ? මොකක්ද උනේ? ප්‍රතිසන්දි විඥානය හටගත්. ප්‍රතිසන්දි විඥානය හටගත්. ප්‍රතිසන්දි විඥානය හටගත් ඉඳන් මොකද උනේ? මා කුසල ප්‍රතිසන්දි විඥානය හටගත් ඉඳන් මොකක්ද උනේ? නාම රූප හටගත්තා. ප්‍රතිසන්දි විඥානය හටගත් හින්දා එකපාරටම නාම රූප වලට එන්නේ. ප්‍රතිසන්දි විඥානය හටගත් හින්දා මොකද උනේ? අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කරලා මොකද මේ ප්‍රතිසන්දි විඥානයක් මා කුසල හටගත්තා. අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කර ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය හට ගන්නවත් එක්ක මොකක්ද සිද්ධ වුනේ? සිත් පරම්පරාව. පරම්පරාව නෙමෙයි. සිතවිලි හා රූප පරම්පරාව. මොනවාද? සිතවිලි හා රූප පරම්පරාව නැත්නම් නාම රූප පරම්පරාව කියලා කියන්න පුළුවන්. එහෙනම් නාම රූප පරම්පරාව හටගත්තා. ඒක මෞ කුසල ඉස්සෙල්ලාම හටගත්ත රූප ධර්මතාවයන් ටික මොනවාද? අය පැවැත්මට අවශ්‍ය වෙන රූපය ඊගව රූප ටික මොනවද අනිත් එක? ස්ත්‍රියක පුරුෂයෙක් වශයෙන් පවත්වාගෙන අවශ්‍ය වෙන රූපයන් ටික තව මොනවද? සිත් පරම්පරාව පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන රූපයන් ටික. ඔය ටික විතරයි මුලින්ම හටගන්නේ. ඊට පස්සේ තමයි මොනවද සම්පූර්ණ වෙන්නේ? ආයතන ටික සම්පූර්ණ වෙන ආයතන ඔක්කොම ටික සම්පූර්ණ වෙන්නේ පස්සේ. මව කුසල දින කීයක් ගියට පස්සේද ආයතන 6ම සම්පූර්ණ වෙන්නේ? 77ක්. ඔව් දින 77ක් ගියට පස්සේ දින 77ක් යනකම් එතකොට සම්පූර්ණ වෙන්නේ දින 77ක් ගියට පස්සේ තමයි ආයතන 6 සම්පූර්ණ. එහෙනම් ඒ විදිහට කල්පනා කරලා බලනවා මව කුස තුළ නාම රූප පරම්පරාව හටගත්ත නිසා තමයි එහෙමනම් මේ ආයතන 6 හටගත්තේ. එහෙනම් අපි භාවනා කරමින් හිටියේ මොකද්ද? මනෝ විඤ්ඤාණ අරමුණු කරලා. ඒ බුද්ධාංශේ භාවනා සම්බන්ධයෙන් අපි කතා කරුවේ. බුද්ධාංශේ භාවනා හටගන්නකොට කියන්නේ මනෝ විඤ්ඤාණ. එහෙනම් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ මනස හටගත්තේ මොකක් මතද? වෙන මොකුත් නෙමෙයි. මේ නාම රූප පරම්පරාව හටගත්තා. නම් මෞගුසුදල එන නිසා තමයි මොකද්ද මේ විදියට මේ ආයතනයක් වශයෙන් මේ මනස හටගත්තේ කියලා කල්පනා කරලා බලන්න. අන්න එහෙම කල්පනා කරනකොට යෝගාචරයට නිරාවශ්‍ය අවබෝධයක් ඇතිවෙන මොන කාරණාවන්ද? මොන කාරණා නැතුනේ? දැන් පටිසම්පදා මග්ග ප්‍රකරණයේ තියෙනවා මොකද්ද? තේසත්ත්‍ය ඥාන ගැන කතා කරනවා. තේසත්ත්‍ය ඥානවල තියෙනවා මොකද්ද? උදයබ්බේ ඥානෙ. උදයබ්බේ ඥානෙ. උදයබ්බේ ඥානෙ කියන්නේ මොකද්ද? පච්චුප්පන්නානං ධම්මානං මොකද්ද? විපරිණාමානුපස්සනේ ඥානං උදයබ්බේ ඥාන. උදයබ්බානුපස්සනේ ඥාන. ඒ මොකද්ද? පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බානුපස්සනේ ඥාන. කියන්නේ මොකද? පච්චුප්පන්නානං ධම්මානං කියලා කියන්නේ මොකක්ද? ඒ වර්තමාන මොහොතේ පවතින
පංචස්කන්ධේ හට ගැනීම සහ නැතිවීම විදර්ශනා නොවන දැකීමේ ඥානට තමයි කියන්නේ මොකද උද්‍යප්පේ ඥානය කියන්නේ. එතකොට ඒ විදිහට මේ උද්‍යප්පේ ඥානය එහෙම ඇති කර ගන්නකොට අතීත හේතු කාරණා තුනක් මත මේ පංචස්කන්ධේ හට ගන්න බව තේරුම් ගන්න ඕන. අතීත හේතු කාරණා තුන මොකද්ද මේ ක්‍රමයට අහු වුණ භාවනා කරනකොට? අවිද්‍යාව, තෘෂ්ණාව කර්ම. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම. දැන් මේ විදිහට භාවනා කරනකොට මේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම නිසා විඥාන හට ගන්න බව කොහොමද අවබෝධ වුනේ? අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම නැතුව ගියා නම් එහෙම විඥාන නිරුද්ධ වෙන බව අවබෝධ වෙන්නේ කොහොමද? මේ විදිහට අපි කිව්වා ඒ ටික. දැන් ওই ටික අපි කිව්වා. දැන් අපි අහන්නේ ඒ විදිහට භාවනා කටයුතු කරනකොට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම නිසා මේ ස්කන්ධ පහට හටගෙන තියෙන බව අවබෝධ වෙන්නේ කොහොමද? දැන් බුද්ධාශ්‍රී භාවනා කරමින් ඉන්නකොට කොහොමද කල්පනා කරුවේ? ආය මුලට බුද්ධාශ්‍රී භාවනා කරමින් ඉන්නකොට මොකද කල්පනා කරුවේ? කියන්නේ බුද්ධාශ්‍රී භාවනා කරනකොට මොකද්ද හටගන්න හේතුව? බුද්ධාශ්‍රී භාවනා කරනකොට මොකද මනෝ විඤ්ඤාණය හටගන්නේ? මනෝ විඥානය. මනෝ විඤ්ඤාණය. දැන් අපි කතා කරන දේවල් සාමාන්‍ය උපමාව තුළින් පැහැදිලි කරුවොත් මේ උපමාව කියන බාන මේ කතා කරන දේවල් සම්බන්ධ උපමාව පැහැදිලි කරුවොත් අපි කීපාර පැහැදිලි කරා උපමාව මොකද්ද? විරාජ් මහත්තයා මතකද මේ උපමාව? කසායයට ගන්නා ඖෂධ වර්ග 1000ක් එක්ක හොර ගන්නවා. කීයක් එක්ක හොර ගන්නවද? ඖෂධ වර්ග 1000ක්. 1000ක් එක්ක මොකද කරන්නේ? වතුර අනුකෝප 1000ක්. වතුර ගැලුම් කීයද? වතුර ගැලුම් අනුකෝප පණමෙන් ගැලුම් 1000ක්. ගැලුම් 1000 කීයද හින්දන්නේ? අනුකෝප 10කට. අනුකෝප 10කට වගේ ඉන්නවා. ඊට පස්සේ ඒතර ගොඩාක් බොන්න ඕනද දැන් ඒ කෙනාට මේ ඒ ඖෂධ ගුණය ගන්න? දැන් ඖෂධ ගුණය ගන්න ලීටර ගණන් බොන්න ඕනද? නෑ. දැන් පොඩ්ඩයි බොන්න ඕන. කොච්චරද බොන්න ඕන? සමහර ලාවට එක බින්දුවක් කටේ දාගත්ත නම් ඇති. එහෙම නෙවෙයිද? ඒ ඖෂධ ඔක්කොංගෙම ගුණ එක බින්දුවකින් ගන්න පුළුවන්. අනුකම්ප පහකට වගේ ඉඳගත්තොත් එක බින්දුවකින් ගන්න බෑ. ඒක බින්දුවක් කටේ දාගත්තොත් ඇති. ඉතින් මේ අපි කතා කරන දේවල් අන්න ඒ වගේ දේවල්. ඒ නිසා එතකොට මේ ඊටම වැදගත්ම දේ තමයි කතා කරන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? දැන් අපි කලින් පැහැදිලි කරුවා භාවනා කටයුතු කරගෙන ඉන්න ගම යම්කිසි යෝගාචරයක් කොහොමද කල්පනා කරගන්න තේරුම් ගන්න කොහොමද මේ වර්තමාන මොහොතේ ඉඳගෙන තේරුම් කල්පනා කරනකොට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම පාදක කරන විඥාන හට ගන්න බව විඥාන හට ගන්න නැත්නම් මේ ආයතන 6 හට ගන්න තියෙන බව කොහොමද තේරුම් ගන්න? නැත්නම් පංචස්කන්ධය හට ගැනීමට හේතුව අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මක තේරුම් ගන්න කොහොමද? ආරම්භය මොකද්ද? ස්ටාර්ට් එක. විරාජ් මහත්තයා මොකද ස්ටාර්ට් එක? ස්ටාර්ට් එක අවිද්‍යාව ස්වාමීන් වහන්සේ. නෑ. බානා පටන් ගන්නද? බානා පටන් ගන්න ආරම්භ කරන්න ඉස්සෙල්ලාම මේ පංචස්කන්ධයේ අනිත් වශයෙන් දකින්න ඉන්න ඕන. ඒ කියන්නේ මොනවාරි භාවනාවක් තුළින් මොනවාරි භාවනාවක් තුළින් ස්කන්ධ පහ තේරුම් ගන්න ස්කන්ධ පහ තේරුම් ගන්න නැති කෙනෙකුට ස්කන්ධ පහට ගැනීමට හේතුවක් හොයන්න පුළුවන්ද? බැහැ. නෑ. ස්කන්ධ පහ තේරුම් ගන්න නැති කෙනෙකුට ස්කන්ධ පහ තේරුම් හට ගැනීමට හේතුවක් හොයලා වැඩක් නැහැ. මොකද එයා ස්කන්ධ පහ දන්නේ එහෙම. එතකොට අංක එකට වෙන්න ඕනේ මොකද්ද? ඒක නා ස්කන්ධ පහ තේරුම් ගන්න වැඩ පිළිවෙලකට ඉස්සෙල්ලා ඇවිල්ලා ඉන්න ඕන. එහෙම. එතකොට දැන් අපි බුද්ධාශ්‍රී භාවනා කරනවා නම් එතකොට මේ ඒ ස්කන්ධ පහ හට ගැනීමට හේතු කාරණා වලට දැන් හොයන්න යනවා. ඒක බුද්ධාශ්‍රී භාවනා කරනකොට අනිවාර්යයෙන්ම හටගන්නේ මනෝ විඥානය. මනෝ විඥානය හටගන්නේ මනෝ විඥානය. එතකොට මනෝ විඥානය පාදක කරගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනකම තියෙන්නේ. මොකද ක්‍රියාත්මක වෙන්නේ මනෝ විඥානය. චක්කු විඥානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, සෝත විඥානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ගාන විඥානය, ජීව විඥානය. එතකොට ක්‍රියාත්මක වෙන ප්‍රධානතම විඥානය මොකද? මනෝ විඥානය. එහෙනම් මනෝ විඥානය පාදක කරගෙන තමයි අපි
ස්ටාර්ටේ පටන් ගන්න ඕනේ. ඉතින් ස්කන්ධ පංචස්කන්ධය දර්ශන භාවයට ගනිමින් ඉන්නවා. ඊට පස්සේ මොකද ගන්න ඕනේ? එහෙනම් මනෝ විඥානේ හට ගැනීමට හේතුව තමයි හොයන්න යන්න ඕනේ. දැන් මනෝ විඥාන හට ගැනීමට හේතුව හොයන්න නැහැ යෝගාවචරය. එතකොට අහු වෙනවා මොකද්ද? මේ විඥානේ හට ගැනීමට හේතුව වෙන කාරණාවක් නෙමෙයි මොකද්ද? මොනවාද? නාම රූපච්ඡ විඥාන. මොනවාද හට ගන්න හේතුව? නාම රූප. ඔව් නාම රූප හේතු ගන්න තමයි විඥානට ගත්තේ. එහෙනම් මේ ඉතින් මේ සිත්සිතවිලි හා රූප පරම්පරාව මකුසල හටගත් නිසාම තමයි මේ විඥානට ගත වෙන හේතුවක් නෙමෙයි. ඊට පස්සේ කල්පනා කරලා බලනවා මොකද්ද මේ විඥානය හටගන්න හේතුව මොකද්ද? ඒතර විඥානය ප්‍රසන්න විඥානය. ප්‍රසන්න විඥානය හටගන්න හේතුව මොකද්ද කියලා හොයන්න එකපාරටම යන්නේ නැහැ. එකපාරටම යන්නේ මේ සලආතන පච්චය විඥානං කියන තැනට එකපාරට යන්නේ නැහැ. එහෙම යන්න ගියොත් මොකද වෙන්නේ? අර මේ ඒ කියන්නේ අතරමැද තියෙන ඊට අතරමැද තියෙන කාරණා ටික මගහැරලා යනවා. ඒ නිසා තමයි මේ කල්පනා කරලා බලන්න එහෙනම් මේ නාම රූප පරම්පරාව නිකම්ම හට ගන්න බෑ. එහෙනම් මේ මෞකසල ප්‍රසන්න විඥාන කඩගත්ත නිසානේ මේ නාම රූප පරම්පරාව හටගත්ත කියලා කල්පනා කරලා බලන්න. එහෙනම් මේ ප්‍රසන්න විඥාන හට ගැනීමට හේතුව මොකද කියලා කල්පනා කරන බලනකොට අහු වෙනා මොකද්ද? අතීත භවයේ අවසානයේට. මොකද අතීත භවයේ අවසානට හටගත්තේ මොකද්ද? අතීත භවයේ සංස්කාර ධර්ම. අතීත භවයේ අවසානයේ කුසල කර්මයක විපාකිත කඩගත්තා නේද? එහෙනම් මේ කුසල කර්මයක විපාකිත හටගන්න හේතුව මොකද්ද කියලා හොයනකොට තමයි අහුවෙන්නේ මොකද්ද? මෝඩකම. කුසල කර්මයක විපාකිත හටගන්න බැරි වෙන්න හේතුව තමයි මොකද්ද? අතීත භවයේ කුසල සහ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර. නෑ අතීත භවයේ කුසල සහ අකුසල හටගෙන මත ගන්න බැරුව ගියා. කුසල සහ අකුසල හට ගන්න බැරුව ගියා කියලා කියනම අතීතේ කර්ම සකස් නැතර ගන්න බැරුව ගියා. මොනවාද? කර්ම. කුසල සහ අකුසල කර්ම හටගෙන නැතර ගන්න බැරුව ගියා. දැන් හුවෙන්නේ නැද්ද යෝගාචර? දැන් හුවෙන්නේ නැද්ද ඒ භාවනා කරනකොට මේ කර්මපත්තෙන් තමයි පංචස්කන්ධ හටගෙන තියෙන්නේ කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ. විපාක ධර්මයක් ඇටියට දැනෙනවා. ඔව් ඒතර විපාක ධර්මයක් විතර යෝග ඒක නේද මෙයා පියවරෙන් පියවරනේ ආවේ. එක පාටම පැන්නේ නැහැ. පියවරෙන් පියවරට ආපු නිසා නේ කියන්නේ යෝගාචර වෙනවා. එහෙමනම් මේ කර්ම නිරුද්ධ කරන්න බැරුව ගියා. කුසල සහ නිරුද්ධ කරන්න බැරුව ගියා අතීත භවයේ. ඒ නිසා තමයි ප්‍රසන්න විඥාණයට ගත්තේ. එහෙනම් මේ කුසල සහ අකුසල මනසේ ප්‍රහීන කරන්න බැරුව ගියයි මොකද කල්පනා කරලා බලනවා. අන්න එතකොට යෝගාචරයට අවබෝධ වෙනවා මා එහෙමනම් මේ අතීත භවයේදී මේ කරන භාවනා කරගන්න බැරුව ගියා. අවිද්‍යාව ප්‍රහීන කරගන්න බැරුව ගියා. නැත්නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න බැරුව ගියා සම්පූර්ණයෙන්. අන්න ඒ නිසා තමයි අවිද්‍යාව ප්‍රහීන කරන්න බැරුව. එතකොට අවබෝධ වෙනවා මොකද අවිද්‍යාව නිසා තමයි ස්කන්ධ පහට ගත්තේ. නේද? එහෙමයි. ඒක පාඩ අහු වෙනවා යෝගාචරයට කරනකොට අහු වෙනවා. එතකොට අවිද්‍යාව නිසා තමයි කියලා. අවිද්‍යාව නිසා තමයි මේ ස්කන්ධ. ඊට පස්සේ කල්පනා කර බලන යෝගාචරය මේ අවිද්‍යාව හටගන්න හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. අවිද්‍යාව හටගන්න හේතුව මොකද්ද? තණ්හාව. අවිද්‍යාව තෘෂ්ණාව. ඒතර යෝගාචරයට හවෙනවා එහෙනම් තෘෂ්ණාව පාදක කරන තමයි මොකද ස්කන්ධ පහ හටගෙන තියෙන්නේ කියලා. එතකොට මොකද අහුනේ යෝගාචරයට එන අවිද්‍යාව තෘෂ්ණා කර්මපත්තේම තමයි විඥානේ ස්කන්ධ පහ හටගෙන තියෙන කියලා අහුවෙනවා. දුකට හේතුව. ඔව් දුකට හේතුව ස්කන්ධ පහට ගැනීම තමයි ප්‍රධාන දුක. දුකට හේතුව කියන්නේ මොකක්ද කියලා එතකොට සැබෑවටම හේතුඵල සම්බන්ධතාවයට අනුකූලව හොබනවා. ඊට පස්සේ එතන අතර වෙන්නේ නැතුව ආයෙනවන අනිත් පැත්තට. ඒතර යෝගාචරය ඊට පස්සේ අනිත් පැත්තට රිවර්ස් එකට ගියා. ඊට පස්සේ අනිත් පැත්තට එනවා නේ ඉස්සරහට ආපු වෙනවා. කොහොමද එන්නේ? මේ අතීත භවයේ එතකොට කල්පනා කරමු අතීත භවයේ අවිද්‍යාව පෙන කරන බැරෝගියේ හේතුව මොකුත් නෙමෙයි. මොකද්ද අතීත භවයේ තෘෂ්ණාව පෙන කරන බැරෝගියා. අතීත භවයේ තෘෂ්ණාව පෙන කරන බැරෝගියේ නිසාම අවිද්‍යාව පෙන කරන බැරෝගියා. අවිද්‍යාව පෙන කරන බැරෝගිය හින්දා මොකද උනේ? කුසල කුසල මනසේ හටගැනීම අතර කරන බැරෝගියා. එහෙනම් කුසල කුසල මනස අතීත පෙන කරන බැරෝගිය හින්දා මොකද්ද උනේ? ආයේ ඉතින් ස්කන්ධ ටික විඥාන හරහා ස්කන්ධ ටික ආයේ කුසල පෙන කරන බැරුවගේ හින්දා අතීත භවයේ අවසානයේ හට ගන්නා හටගත්ත කුසල කර්ම විපාක හට ගැනීම අතර ගන්න බැරුව ගියා. විපාක හිට අට ගන්න අතර ගන්න
බැරුව ගියා. එතකොට අවිද්‍යාව යත්තේ වශේෂ විරාග නිරෝධා සංස්කාර නිරෝධා විඥාන නිරෝධා මොකද්ද? නාම රූප නිරෝධ. නාම රූප නිරෝධ. එතකොට ඔය විදිහට අර මේ එතකොට ඉදිරිය මේ විදිහට අවබෝධ වෙනවා. එතකොට මේ අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වෙන්නේ මේ විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප සලආයතන නිරුද්ධ වෙනවා. ඔන්න ඔය කියන කාරණා ටික අවබෝධ වෙනවා. ඒ කියන්නේ අතීත භවයේ අවිද්‍යාව පේන කරලා තිබ්බනම් එහෙම පංචස්කන්ධය හටගන්න තිබව අවබෝධ වෙනවා. අතීත භවයේ තෘෂ්ණාව පේන කරලා තිබ්බනම් එහෙම පංචස්කන්ධ හටගන්න තිබව අවබෝධ වෙනවා. අතීත භවයේදී මේ අවිද්‍යාව පේන කරලා තිබ්බනම් එහෙම පංචස්කන්ධ හටගන්න තිබව අවබෝධ වෙනවා. අතීත භවයේ කර්ම පේන කරලා තිබ්බනම් එහෙම ස්කන්ධ පහ හටගන්න තිබව අවබෝධ වෙනවා. ඉතින් ඒ කාරණා ටික අවබෝධ වෙනවා. දැන් එහෙම ක්‍රමවේදය තුලින් පමණයි අතීත හේතුකාර හේතුප්‍රත්‍යයෙන් මේ පංචස්කන්ධ හට ගන්න බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට යෝගාවචරය අනිවාර්යයෙන්ම අර මේ ස්කන්ධ පහ යථා ස්වභාවය දකිමින් ඉන්න ගමන් තමයි මේ කාරණාව තේරුම් ගන්න වර්තමාන මොහොත තුළ ඉඳලා. ඒ නිසා තමයි දැන් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයම තතරම කතාවර තියෙනවා පච්චුප්පන්නං ධම්මානං උද්‍යප්පයනුපස්සේ ඥානං මොකද්ද? උද්‍යප්පේ ඥාන. ඒ කියන්නේ ඒක වර්තමාන මොහොතේ පවතින ස්කන්ධ පහේ යථා ස්වභාවය හට ගැනීම සාතේම දකිමින් ඉන්නවනම් ඒක තමයි මොකද්ද උද්‍යප්පේ ඥානය කියලා කියන්නේ. ඒතකොට උද්‍යප්පේ වර්තමාන මොහොත පාදක කරගන්න තමයි අතීත හේතු කාරණාවන් යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අවිද්‍යාව තෘෂ්ණා කර්මපත්‍යෙම විඤ්ඤාණ හට ගන්න බව තියෙන. එතකොට ඒ විදිහට භාවනා කරනකොට අතීත භවයේ අවසානයේට කුසල කර්ම විපාකයට කරගත නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? අතීත භවයේ වර්තමාන භවය සම්බන්ධ පිසන්දි විඥානයක් හටගන්න. පිසන්දි විඥානයක් හටගත්ත නැත්නම් මොකද වෙන්නේ? ගමන නිවන. නාම රූප පරම්පරාව හටගන්නේ. නාම රූප පරම්පරාව හටගත්ත නැත්නම් මොකද වෙන්නේ? ගමන නිවන. නෑ නාම රූප පරම්පරාව හටගත්ත නැත්නම් නාම රූප පදං ගත්තේ නැත්නම් නාම රූප නිරෝධා සලආයතන නිරෝධා ආයතන නිරෝධ. එහෙනම් නාම රූප හටගත්ත නැත්නම් මොකද? ආයතන හය නිරෝධ වෙනවා නම් මොකද වෙන්නේ? ආයතන හය නිරෝධ වෙනවා නම් මොකද වෙන්නේ? ඉපදීමේ දුකෙන් මිදෙනවා, ජරාවටපත් වීමේ දුකෙන් මිදෙනවා, ලෙඩවීමේ දුකෙන් මිදෙනවා, ශෝක දුකෙන් මිදෙනවා, පරිදේව දුක් දොම සුපාසාව දුකෙන් මිදෙනවා. ඒ දෙය දකින්න. ආයතන හය මිදෙනවා කියන්නේ මොකද්ද? ඉපදීමේ දුකෙන් මිදෙනවා, ජරාවටපත් වීම, ලෙඩවීම, ශෝක පරිදේව සෑම දුකෙන් මිදෙනවා කියලා දකින්න. ඉතින් ඒ විදිහට දුකෙන් මිදෙන ක්‍රම වේද දකින්න ඕන. ඉතින් එතකොට මේ පරිසම්පාදාම අපි එක පැත්තක් පෙන්න තව පැත්තක් පෙන්වන්න තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි එතකොට මේ අවිද්‍යාව තෘෂ්ණා කර්මපත්තයෙන් මේ පංචස්කන්ධයට ගන්න බව අවබෝධ කරගන්නේ. අවිද්‍යාව තෘෂ්ණා පත්තයෙන් නිරෝධයෙන් අවිද්‍යාව තෘෂ්ණා කර්ම නිරුද්ධලා තිබ්බනම් එහෙම වර්තමාන ස්කන්ධ පහ නිරුද්ධන බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවාසනාවට මෙහෙම ක්‍රමවේදයක් අඩු ගන්න තියෙනවා කියලාවත් කිසිම මාධ්‍යකින් අහන්න හම්බ වෙන්නේ නැහැ. අවාසනාවට ඒ කිසිම අඩු ගන්න මෙහෙම දැන් මේ කිව්වා කියලා අවබෝධ වුණාද? දැන් අපි කතා කරන දේ අහගෙන හිටියක දැන් අවබෝධ වුණාද? පාරට වැටෙනවා. පාරට යනවා කියලා කියන්නේ පොඩි සංඥාවක් කියන මග සලකුණක් ඇති කරගත්තා. මෙන්න මෙහෙම දෙයක් කරගන්න තියෙනවා කියලා නේද? පොඩි ඡායාවක් ඇති කරගත්තා. මෙන්න මේ වගේ දෙයක් කරන්න තියෙනවා කියලා. නමුත් අවබෝධයක් කරා කිය නැහැ. ඉතින් අවබෝධය කරා යන්න මේ දේ උපකාරයක් වෙනවා. අවබෝධය කරා යන්න නාගරික උපකාරයක් වෙනවා. නමුත් අවබෝධය කරා යන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම නොලැබුණොත් එහෙම කාටවත් මේක කරගන්න පුළුවන්ද? එතකොට හීනයක් වෙනවා. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා හීනයක් වෙලා තියෙනවද? මොකද්ද? යෝ පටිසම්පාදම් පස්සේ සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සේ සෝ පටිසම්පාදම් පස්සති. ඔය කතාව හීනයක් වෙලා. නමුත් ඔය කතාව කියන කොච්චර කතාව කොච්චරනම් කියනවද? නමුත් ප්‍රායෝගික කරන ක්‍රමවේදය කියන්නේ කියලා මොකද ධර්මයේ දකින ක්‍රමවේදය අහන්න හම්බ වෙන්නේ නැහැ කියන්නේ. ප්‍රායෝගික කරන ක්‍රමවේදය අහන්න හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ දකින ක්‍රමවේදය අහන්න හම්බ වෙන්නේ නැහැ. ධර්මයේ දකින ක්‍රමවේදය අහන්න හම්බ වෙන්නේ නැහැ කියන්නේ නිවන් දකින ක්‍රමවේදය අහන්න හම්බ වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා එතකොට ඒක භයානක දෙයක් වෙනවා. ඉතින් ඒකෙන්ද ඉතින් ඔය කියන ක්‍රමවේදයට අවතීන වෙනවා. දැන් ආයේ ප්‍රශ්න ටිකක් ඇති අහන්න නේද? ස්වාමීන් වහන්සේ එතකොට සමාවන්න මේ කරුණාව එතකොට ස්වාමීන් වහන්සේ සම 40 කමටහන් වලින් කෝකාරගෙන ගියත් අවසානයේට ඒ මනෝ ආයතනයේ අතීත මේ ওই විදියටම තමයි පිටිපස්සට බලලා
ඒ සමසතලිස් කමටහන් වල විදර්ශනා පටන් ගන්න වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය බුද්ධානුසතියට මනෝ ආයතනය තමයි මූලික වෙන්නේ. ඊළඟට අනිත් ඔක්කොටම ආනාපානසති ගත්තොත් එහෙම කාය විඥානේ. කාණ විඥානය. එහෙමයි. ආනාපානසති භාවන කාය විඥාන ප්‍රදාන අනිකොත් සෑම භාවනාවකටම මනෝ විඥානේ. මනෝ විඥානය. කෙසවමනු කරුවත් මනෝ විඥානය තමයි අටගන්නේ මනෝ විඥානේ. එහෙමයි ස්වාමීන්. පිම්බීම හැකිලීමට ස්වාමීන් වහන්සේ කාය විඥානය නේද? කාය විඥාන. ස්වාමීන්. ඉතින් එතකොට මේ කාය විඥානය තමයි එතකොට මේ ගන්න. එතකොට ඉතින් ඒකින්ද එතකොට ඒ ආකාරයට එතකොට ওই කාරණාවන් ටික ඉතින් පෙළගස්සගෙන ඉතින් මේ ගමන මාර්ග හදාගන්න. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ස්කන්ධ පහේ එක එක විදියට නිර්වාණ ධාතුව අරමුණු කරන විදි ත්‍රිපිටකයේ එක එක තැන්වල එහෙමත් කියලා තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ස්කන්ධ පහේ ඇතුළ තුල ඒ ඔය ස්කන්ධ පහෙන්නේ ලෝකෙට බැඳිලා තියෙන්නේ. ඔය ස්කන්ධ පහේ කොහේ හරි තැනක ඕකේ නට් එකේ නිර්වාණ ධාතුව ඔය තැන් වල හිඩස වල නිර්වාණ ධාතුව අරමුණු කරන හැටි යම් කිසි සූත්‍රවල කියලා තියෙනවද ස්වාමීන් වහන්සේ? හිඩස කිව්වේ දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් භාවනා කරද්දී අපිට පේනවනේ ස්වාමීන් වහන්සේ වේදනාව පේනවා, රූපය ඒකේ පේනවා, රූපය පේනවා, ඒකේ විඥාණය පේනවා, ඒකේ සංඥාව පේනවා, ඒකේ සංස්කාර ධර්මතාවය පේනවා. ඕකේ දැන් ඔය පහ කැරක යද්දී ඕකේ කොහේ හරි හිඩසක නිර්වාණ ධාතුවක් තියෙන්න එපා නේ ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙමයි දැන් මේ නිර්වාණය කියන දහම තියෙන්නේ දැන් මේ ස්කන්ධේ පහ කියන ලෝකයේ තුල නිර්වාණය පිළිట్లా නැහැ. ඒ පහෙන් පිටනේ තියෙන්න ඕනේ නේ ස්වාමී. ඔව් ඒක එතකොට ලෝකෝත්තර මට්ටමටපත් වීම කියලා කියන්නේ දැන් ස්කන්ධ පහේ යථාස්වභාවය තේරුම් ගන්නකොට ස්කන්ධ පහ කියන ලෝකෙන් ඈතර වෙච්ච තැනක පිටවීම තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. ඒ පිහිටවන විද්‍ය අරමුණු කරන එක එක කමටහනුත් ත්‍රිපිටක දහමේ යම් තැන්වල මෙහෙම අරමුණු කරන්න කියලා මේ කමටහන එහෙමත් තියෙන තැන් තියෙනවද ස්වාමීන් වහන්සේ? නිර්වාණ ධාතුව කෙලේ අරමුණු ස්කන්ධ පහේ මායාවෙන් මිදෙන ගම්ම මෙන්න මෙතනින් අලවංගුව දාන්න එහෙම වගේ. ස්කන්ධ පහේ යථාස්වභාවය අනිත්‍ය දුක්ඛ වශයෙන් තේරුම් ගන්නමින් ඉඳීමම තමයි නිර්වාණය පත්වශ ගන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් ටික එකපාර සම්පූර්ණ වෙනවනේ. එහෙමයි ස්වාමී. ඒකට අංගයන් 8 එකපාර සම්පූර්ණ වෙනකොට මේ පංචස්කන්ධය කියන ලෝකෙ තුල හිත පවත් ගන්න බැරි වෙනවා. එහෙමයි ස්වාමී. ස්වාමීන් වහන්සේ දැන් සමහර අයට දැන් ත්‍රිලක්ෂණයෙන් අමාරු වුණොත් එහෙම ඒකේ තවත් අනුපස්සනා වලින් නිර්වාණ ධාතුව අරමුණු කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අනුපස්සන. ඔව් නෑ. අනිත්‍ය දුක්ඛ නාම ස්වභාවයේ තේරුම් ගැනීමකින් තොරව නිර්වාණය අරමුණු කරන්න පුළුවන්කම නැහැ. නිර්වාණය අරමුණු වෙන්නේ නැහැ. ඒ තුනමත් මේකෙන් ඊළඟට තවත් අනුපස්සනා වලින් පුළුවන් නම් අර අනුපස්සනා 10න් සමහර වෙලාවට සමහර අයගේ පාරමී ධර්මතා අඩු නම් හිමින් සමහර දැන් ගොඩාක් පාරමී පිරිච්ච කෙනෙක් නම් නාම රූප නිරෝධයකින්ම නිර්වාණ ධාතුව අරමුණු වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? දැන් මේ නාම රූපයන්ගේ හට ගැනීම සහිතවම දකින්න නැතකොට ඒ කියන්නේ ධර්මය අවබෝධ කිරීමේ කාරණාවන් ටික වෙන්නේ නැහැ නේ 37 එකක්ව. එහෙමයි. ඒ කියන්නේ දැන් ওই වාසිජටෝපම සූත්‍රයේ තිනවා ඒ කියන්නේ මේ දන්නාහට සහ දක්නාහට පමණ ආස්පර්ශය වෙන්නේ කියලා. කුමක් දන්නාහටද කුමක් දක්නාහටද කියලා පැහැදිලි කරනවා. එතකොට පැහැදිලි කරන්නේ පංචස්කන්ධය හට ගැනීම සහිතවම දකින්න කෙනාට පමණයි ආස්පර්ශය වෙන්නේ කියලා. එතකොට හට ගැනීම සහ ඇතිවීම දකිමින් ඉන්නවා නම් අමුතුවෙන් කරන්න කියලා දෙයක් නැහැ. ඒ කෙනාට හේතු කාරණා සම්පූර්ණ වෙනකොට
මේ ඒ කෙනාගේ විදර්ශනා ඥාන ටික ඔක්කොම දිනු වෙන්න ගන්නවා. එහෙමයි. එතකොට විදර්ශනා ඥාන දිනු කර ගන්නවා කියලා මේ අමුතුවෙන් කරන්න කියලා දෙයක් නැහැ. ඒවා ටික ගානට මාර පරිපේරියක් දිග උඩ යනවා වගේ ටික මේ ගානට මනසේ පෙළගැසිලා ඇවිල්ලා ඊට පස්සේ සංස්කාර උපේක්ෂා ඥානයටත් ඇවිල්ලා එතකොට පෙර සංසාරික වශයෙන් අකුසල විපාකයෙන් ඒක වහන්න නැත්තම් නිර්වාණය සමහරවිට අකුසල විපාක නිර්වාණය වහනවා. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම එහා වැහිම උන් නැත්තම් මොකද වෙන්නේ මේ ඒක සමහර අදිෂ්ඨාන මත නිර්වාණය වහනවා. ඒත් අදිෂ්ඨාන උන් නැත්තම් මොකද වෙන්නේ අර අනිවාර්යයෙන්ම සංස්කාර උපේක්ෂාවෙන් පස්සේ සත්‍යානුලෝමික ඥානය වශයෙන් එතකොට මේ ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. එහෙමයි. ඉතින් අර මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂයෙන් සිද්ධ වෙනවා. ඒක මේ ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ වීම වෙන කාරණාව සංස්කාර උපේක්ෂා ඥානට ඇවිල්ලා නතර වෙනවා. සමහර ප්‍රබල අකුසල විපාකයෙන් ඉඳ දිනනවා නම් සංස්කාර වශයෙන් ප්‍රධාන අදිෂ්ඨාන තියෙනවා මේ නිවන් දකින්න මේ භවෙත් නොයක ඊගා භාග්‍යවතුන් වහන්සේ දේශනා මේ මෛත්‍රී වහන්සේගේ ශාසන නිවන් දකින්න එහෙම තියෙනවනම් මොකද වෙන්නේ? නිවන වහනවා. එහෙමයි. ඒකෝට නිවන වහනකොට ඒ වගේ අපූර්ණ කාරණාවන් කිහිපයක් තියෙනවා සමහරවිට මේ දැන් අපි තුන් 80 මා ශ්‍රාවකයන් අතරින් අග්‍රසායන 80 මා ශ්‍රාවක බවට පත් වෙන්නේ නැත්නම් ඒකෝට බුදු ශාසනය ඇතුළේ භාග්‍යවතුන් වහන්සේගෙන්ම ධර්මය නිවන් දකින්න ප්‍රාර්ථනා කරපුවා ඉන්නව නේද? එහෙමයි. ඉතින් එතකොට මොකද වෙන්නේ අර මේ ඒ වගේ අර එතකොට සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න ඕන කියලා ප්‍රධාන අධිෂ්ඨාන තියෙනවා. පස්සේ බුද්ධත්වයටපත් වෙන්න ඕන අධිෂ්ඨාන තියෙනවා. ඉතින් එතන මොකද වෙන්නේ? ඒ අධිෂ්ඨාන මොකද වෙන්නේ? මේ දර්ශනා ඥාන දිනුන උනාට නිවන වහනවා. එහෙමයි. ඉතින් එතකොට අධිෂ්ඨාන කඩාගෙන ඉස්සරහට යන්න ඕනද? අධිෂ්ඨාන කඩාගෙන යන්න උපක්‍රමයක් විදිහට තමයි විරාග සංඥා සහ නිරෝධ සංඥා තියෙන්නේ. ඒතං සන්තං ඒතං ප්‍රේතං ඒතං සබ්බ සංකල්ප සම්මතෝ සබ්බෝධි පරිනිස්සග්ගෝ තණ්හක් විරාග නිබ්බානන්ත කියලා විරාග සංඥා නිරෝධ සංඥා තියෙනර මේ ඒව කඩාගෙන ඉස්සරහට යන්න මේ ඒකත් අවශ්‍ය වෙන්නේ මේ විරාග සංඥා නිරෝධ සංඥා අද විහිළුවක් තියෙනවා මේ ඔය කහඳුර කෙනෙක් ඔය ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මට විකාර නටනවා යනවද මම හිතන්නේ මේ විකාර නටනවා කියේ මොකද පංචස්කන්ධය අතවසෝ අනිත්‍යකම වශයෙන් තේරුම් ගන්න නැතුව මොකද්ද කියන්නේ මේ ඒතං සන්තං ඒතං පඤ්ඤතං නේද විදිය මේ නිර්වාණ අරමුණ ගන්න කියලා කියනවා නේද එහෙම අරමුණ කරලා ගන්න පුළුවන් දෙයක් නම් ඉතින් මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඉතින් ඔක්කොම නිවන් දකින්න පුළුවන් වෙනවා ඉතින් එහෙම කරන්න පුළුවන් කම නැහැ හේතු සම්පatti සම්පූර්ණ කරන හේතු කාරණා ටික සම්පූර්ණ කරපුවාම ලැබෙන ප්‍රතිඵලයක් විතර නිර්වාණය ඒකට අමතර උදව්වක් විදිහට තමයි විරාග සංඥා සහ නිරෝධ සංඥා වඩන්න නියමතම තමයි නිවන් දැකීමට මෙහා තියෙන අවසාන ඥාන සංස්කාරෝපේක්ෂ ඥානය. මේ සංස්කාරෝපේක්ෂ ඥානට ආවට පස්සේ නිවන අරමුණ වෙනවා. ඒක තියෙන නිවන අරමුණ වෙනවා. අපිට දැන් මේ කියන්නේ ගිහි කාලෙම තමයි අපි බලන්නේ නිවන මේ කියන්නේ සමහරවිට අද කල්පනා කරපොතේ දැන් පැවිදෙන්නත් නැතුව ඉතින් මේ පැවිදෙන්න බැරුවම සමහරවිට මේ කේස් ධර්මතාවයෙන් දුර වෙලා රහත් බාටපත් වෙලා මේ එහෙම මේ පින්නම් පායගෙන හිතුවා. ගිහි කාලේ මේ කියන්නේ මේ ඒ කියන්නේ දැන් මේ ඒ අත්දැකීම වෙනකොට මේ අර මේ කල්පනා කරන්නේ මේ කේස් ධර්මතාවයෙන් දැන් දුරුවේ කියන්නේ ඉන්නේ. ඉතින් ඒක ඉතින් මේ වෙන දෙයක් ඉතින්. නම තාම උන්නේ නැහැ. ඉතින් ගිහි කාලේ තේම හිතුවට. එහෙමයි. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද රැයක වගේ මරණයටපත් වෙන මොහොතක් ආවොත් එහෙම ඒ මොහොතේදී ඒ මොහොතේ ඇති වෙන සිත විදර්ශනය කරන එකද හොඳ නැත්නම් තමුන්ගේ මූලික කමටහනේ උදේවය ඥානෙ උදේවය බලන එකද? ඔව් ඉතින් මෙහෙමයි ඒක මරණාසන්න මොහොත එන වෙලාවට ඉතින් එතකොට අපේක්ෂා කරන දේ තමයි වේදනාව. එතකොට ප්‍රබල කායික දුක් වේදනාවක් එනකොට මේ ඒ කියන්නේ ස්වයංක්‍රීයම වේදනානුපස්සනාවට එනවා නම් එතකොට හරි. ඒ කියන්නේ අමුතෙන් හිතලා මතලා කරන දෙයක් නෙමෙයි ස්වයංක්‍රීයම වේදනාවේ දැන් වේදනාව වෙත සෝබය අනිත් දුකම වශයෙන් දැන් ඉන්න පුළුවන් නම් දැන් මේ මොහොතේ වේදනාවේ නේද?
එහෙමයි. දැන් මේ මොහොතේ හටගන වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවේ දසුව ගණිත දුක්ඛ වශයෙන් දකින්න පුළුවන් නම් ඒ වගේම සාමාන්‍ය දුක් වේදනාවක් නැති දුක්ඛ වශයෙන් දැකලා තියෙනවා නම් ඒ කියන්නේ මරණාසන්න වේදනාවට මෙහෙන් අර කියන්නේ දැන් ඔය ඒ කියන්නේ ප්‍රධාන මැච් එකට යන්න කලින් සාමාන්‍ය පුරුදුවේ මැච් ගහන්නේ නේද? එහෙමයි. ඉතින් අර මේ ඒ වගේ අර මේ මරණාසන්න සමානාව නැත්නම් අර ඊගාවට මෙහා දින වේදනාවෙන් ඊටසෝ අනිත්‍ය වශයෙන් දැකලා පුරුද්දක් තියෙනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? අර පුරුද්ද මත අතනට අර අනිත්‍ය දකින අනිත්‍යය දකිමින් ඉන්න අඩ පෙරට යනවා. මේක ඉබේ සෝවාන් ක්‍රියාව වෙන දෙයක්. එහෙමයි. ඉතින් අර ඒ මට්ටමට ගිහිලා තියෙනවා නම් එතකොට අමුතෙන් ලොකු උත්සාහ දරන්න ඕනේ නැහැ. එතන ගිහිල්ලා ඉතින් අර අනිත්‍යතාවය දැකීම තුළ ඉතින් මේ ඉන්නවා. ඉතින් නමුත් ඉතින් මේ එහෙම ආරක්ෂාවක් රැකවරණයක් තියෙන්නේ ඉතින් අපිට තේරෙන විදිහට ඉතින් විදර්ශනා ඥාන වශයෙන් ඉතින් ගොඩක් තියෙන කෙනෙකුට තමයි ඉතින් ඒක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් නමුත් ඉතින් අනිත්‍යය වුණාත් ඉතින් අනිත්‍යතාවයේ දැකීමම තමයි ඉතින් වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. වේදනාවම අනිත්‍ය වශයෙන් දැකීම තමයි ප්‍රධාන කරවීම තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ වෙනා ස්කන්ධ වෙන් කරගන්න ඔය කතන්දර නැහැ. ඉතින් එතකොට ඉතින් අර මේ උඹ වේදනාව විතර ප්‍රධාන ප්‍රකට වෙන්නේ. ඉතින් වේදනාවම අනිත්‍ය වශයෙන් දැකීමෙන් දීම තමයි තියෙන වෙන කරවීම නේද? එතකොට මේක පිම්බීම් බඩේ පිම්බීම් හැකිදීමද ඒවා මොනවද කියලා හොයන්නත් හම්බ වෙන්නේ නැහැ ඒ වෙලාවට. මොනවා හරි අර කොහෙන්ද එක්තරා සූත්‍රයක ස්වාමීන් වහන්සේ අර මාර්යා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙලවැළලා ගන්න යද්දී කමටහන මතක් වුණොත් එහෙම ගමන නිම කරනවායි කියලා එහෙම ඒ සූත්‍රයක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒකයි අර ගිලවල දාගන්න යන්නේ මොනවද නිර්වාණය අරමුණු නැති හින්දානේ. එහෙමයි. ඒ කියන්නේ නිර්වාණය ඒ කියන්නේ සංස්කාරෝපේක්ෂා ඥානයේ උපරිම කරලා ගිහිල්ලා මේ භාවනා කරනකොට මේ මොකද නිවන් දැකීම සිද්ධ වෙන්නේ නැහැ. නිර්වාණය පත්‍ය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න මෙන්න ගිහිල්ලා ආපහු වෙනවා. නේද? එහෙමයි. ඒ කියන්නේ ඔන්න මෙන්න යනවා ආපහු වෙනවා. ඔන්න මෙන්න ඊට පස්සේ කල්පනා කරනවා හරියන්නේ නැහැ වැඩේ මේ මම දැන් ජීවිතේ නැති කරගන්න මේ මොහොතට ඇවිල්ලා නේද? එහෙමනේ කල්පනා කරන්නේ නේද? දැන් සංස්කාර නිවන අරමුණේ නැති හින්දා නිර්වාණය මේ ජීවිතේ මම මේ නැති කරගන්නවා කියලා ඊටාගෙන ඊට පස්සේ ප්‍රබලව ඉතින් අත්තරියම කත කරගන්න අර ඊට පස්සේ අර විදියට මැරෙන්න යනවත් එක්කම මොකද උනේ මරණාසන්න මොහොතේ වේදනාව අරමුණ තමයි අරහතරපත් උනේ. එහෙමයි. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ තියෙන ප්‍රබල වේදනාව අනිත් වශයෙන් දැකලා ඊට අරහතරපත් උනා. ඊට පස්සේ මොකද ගන්න අසත්‍ය මාර පුත්‍රය ඇවිල්ලා හොයන විඥානේ කොහෙද ගියේ කියලා. හොයගන්න හැම වෙන්නේ මොනසයට. නේද? නැමතන මතක හොයනවා. ඊට පස්සේ අහනවා සායනාසලා මේ මොකද මේ වලාකුළු වගේ මෙතන මේ දූවිලි ඇවිස්සෙන්නේ මොකද කියලා බලනවා නේද? මේ මීදුම වගේ නැමතන මේ දූවිලි ඇවිස්සලා තියෙනවා. මේ මොකද මේ දූවිලි වලින් පිටලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මායාවේන මේ විඥානය හොයනවලු. නේද? මායාවේන විඥානය හොයනවා. ඉතින් මේ ඒක තමයි මේ කරන්න තියෙන්නේ කියලා කියනවා. මායාව වෙන්නේ කොහරි විඥානය යන කාලේ නේද? එහෙමයි. ඊට පස්සේ විඥානය හොයාගන්න බැරුව මායාව අතගා ඉන්නවා වටේට. ඒක තමයි මේ දූවිලි ඇවිස්සලා තියෙන්නේ මේ වටේ මේ මායාවේ විඥානය හොයනවා කියලා භාග්‍යවතුන් දේශනා කරනවා උදාහරණ. ඉතින් එතකොට ඒක එතන මෙතන වෙනම කතන්දරයක් තියෙන්නේ ඒක ඒ ගිලවල දා ගන්න හැදී සංස්කාරෝපේක්ෂා ඥාන කෙලවරටම ගිහිල්ලා මේ නිවන් දකින්න නිර්වාණය අරමුණ වෙනවා නිවන් දැකීම තාම වෙන්නේ නැහැ. එහෙම මානසිකත්වයක් තියෙනවා මාත්‍යා. ඒ මානසිකත්වයේ උපරිමයටම ගිහිල්ලා තමයි සෝනස් හිටියේ වෙලාව. ඒක. පැහැදිලිද? එහෙමයි. ආව දැන් කාශ්‍යප දැන් කාශ්‍යප විද්‍යාවාසික ශාසනයේදී සාරසායනාසල හත්නමක් විතරක් ගියානේ කොහටද මේ ගල්පර්වතය කුඩර නේද? එහෙමයි. ඒ හත්නම ගියත් ඔය නිර්වාණය අරමුණ වෙමින් තියෙනවා තාම නිවන් දැකීම සිද්ධ වෙලා නැහැ. ඒ මානසිකත්වයේ උඩ ගිය ගල්පර්වතයක් උඩ. දැන් මහතර කියනවා අපි නැත්නම් මෙතන කාට හරි කියනවා අයන් අපි ගල්පර්වතයක් උඩ මේ ඔක්කොම අත්තර දාලා කියලා යන් කියලා කියනවා. එනවද යන්නද? ඔක්කොම අත්තර දාලා යන් අපි හෙට උදේට දැස්ති වෙන්න මේ ගල්පර්වතයක් උඩ ඉනිමා කරගෙන යන්න මේ ගිහිලා කියලා ඔක්කොම අත්තර දාලා නිවන් දකින්න යන්න කිව්වොත් එනවද යන්න?
සමහර දවස්වලට යන්න හිතෙනවා. සමහර දවස්වලට යන්න. ඒක තමයි කියන්නේ. එතකොට මේ එහෙම එතකොට ඒ මට්ටමට අතරීමක් වෙන්නේ අර මේ නිර්වාණය අරමුණ නම් විතරයි. නිර්වාණය අරමුණ වෙන්නේ නැති කෙනෙකුට එහෙම ඉතින් මේ යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඉතින් අර ඒ මට්ටම අරමුණ වෙනවා නම් ඉතින් හරියන්නේ වැඩි. ඉතින් ඔක තමයි ඉතින් අනිත් පැයට මොකද ප්‍රශ්න නැහැ නේද? එහෙම නැත්නම් වැඩසටහන ඉතින් වැඩසටහන ඉතින් අපි සමාප්ත කරමු මෙතන නේද?